අපි එහෙම උනත් පටන් ගමු අද ක්ලාස් එක. ඔයගොල්ලන්ට මතක ඇති අපි ගිය සතියේ කතා කරේ මුදල් ප්‍රතිපත්ති උපකරණ සම්බන්ධයෙන්. අද අපි පටන් ගන්න තියෙන්නේ මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය කියන කොටසින්. කලින් මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි දැන් අපි මේ කතා කරපු මුදල් ප්‍රතිපත්ති උපකරණ වල සීමා මොනවද කියන එක. එතනදී සීමා කියන එකෙන් අදහස් කරන්නේ දැන් අපි මුදල් ප්‍රතිපත්ති උපකරණ ගත්තාම ප්‍රතිපත්ති පොලි අනුපාතික ඊළඟට විවත වෙළඳපොළ කටයුතු ඊළඟට SRR ප්‍රමාණාත්මක උපකරණ කියන ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකුව එම ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරනවා. අනෙකුත් මහ බැංකු ලෝකයේ තියෙන අනෙකුත් මහ බැංකු ඒ වගේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරලා බලාපොරොත්තු වෙනවා ඒ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වන අවසාන අරමුණ. ඒ කියන්නේ මිල ස්ථායීතාව එහෙම නැත්නම් ආර්ථික ස්ථායීතාව. අපි කිව්වා දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා මිල ස්ථායීතාව, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැන් මෙහෙම මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරලා මේ විදිහට අපි ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු සාක්ෂාත් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. යම් තාක් දුරකට ළඟා කරගන්නත් පුළුවන්, සම්පූර්ණයෙන්ම ළඟා කරගන්නත් පුළුවන්. නමුත් මේ විදිහට මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරනකොට ඒ තුල යම් සීමාවන් තියෙනවා. ඔයගොල්ලෝ ඒක නෝට් කරගත්තොත් හොඳයි. මොනවද මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ වල සීමා කියලා. මම ඒක ටියුට් එකේ දීලා නැහැ, මම කතා කරන්න ගත්ත නිසා. එතකොට අපි ගත්තොත් එහෙම ඉස්සෙල්ලම දැන් අපි හිතමු මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික පහළ දැම්මා. නැත්නම් ඉහළ දැම්මා. එහෙනම් ඒක මොකද්ද වෙන්න ඕන මේ ආර්ථික ස්ථායීතාව හෝ මිල ස්ථායීතාව ළඟා කරගන්න නම් අපි හිතමු ඉස්සෙල්ලම අපි ගමු මුදල් ප්‍රතිපත්තිය සීමා කරා. දැඩි කරා. හරි? සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරා. එහෙනම් ඒ තුලින් අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ මිල ස්ථායීතාව ළඟා කරගන්න. එහෙනම් මොකද්ද වෙන්න ඕන? අපි මුදල් ප්‍රතිපත්තිය සංකෝචනය කරා කියලා ඔන්න අපි හිතමු පොලි අනුපාතික ඉහළ දැම්මා. පොලි අනුපාතික ඉහළ දැම්මා. එහෙනම් ඉහළ දැම්මොත් මොකද්ද වෙන්න ඕන? මුදලේ ආවස්තික පිරිය වැඩි නිසා මිනිස්සු පාරිභෝජන පැහැදම කියන එක අඩු කරන්න. ඒ වගේම අපි හිතමු ආයෝජන අඩු වෙනවා. මොකද හේතුව පොලි අනුපාතික වැඩි නිසා. දැන් ওই දෙකෙන්ම සිද්ධ වෙනවා. එතකොට එහෙම වෙලා අපි හිතමු ඉස්සෙල්ලාම ඔන්න පොලි අනුපාතික වැඩි කෙරුවා, පාරිභෝජනය අඩු. පාරිභෝජනය අඩු වෙලා මොකද්ද වෙන්න ඕන? සමස්ත ඉල්ලුම කියන එක ඇග්‍රිගේට් ඩිමාන්ඩ් කියන එක අඩු වෙන්න. එහෙම වුණොත් තමයි අපිට මිල ස්ථායීතාව ළඟා කරන්නේ. එහෙනම් මොකද්ද මෙතන තියෙන්න ඕන? මේ පොලි අනුපාතික වෙනස් වීම හා පැහැදම අතර. එහෙම නැත්නම් අපි හිතමු පැහැදම කියලා කියන්නත් පුළුවන්, සමස්ත වියදම කියලා කියන්න. එහෙනම් අපි ගමු පොලි අනුපාතික සහ වල නෝට් කරගනි කියලා මම බලාපොරොත්තු වෙනවා. පොලි අනුපාතික සහ සමස්ත වියදම. ඒතර සමස්ත වියදම කියලා අපි කියන්නේ මොකද්ද? පාරිභෝජන වියදම් සහ ආයෝජන කියන එක ආයෝජන සඳහා කරනු ලබන මේ වියදම්. ඒවා අඩු වෙන්න ඕන. එහෙනම් මොකද්ද තියෙන්න ඕන? මේ දෙක අතර සම්බන්ධතාවක් තියෙන්න ඕන, මනා සම්බන්ධතාවක්. එතකොට එහෙනම් අපිට ඒක කියන්න පුළුවන් ඕනනම් පොලි දක්වන සංවේදීතාව. ඒ සංවේදීතාව කියන එක නැත්නම් මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් දැන් අපි ඕගොල්ලෝ අහලා තියෙනවා අර ඉල්ලුම් නම්‍යතාව කියද්දි මිලේ වෙනසකට ඉල්ලුම දක්වන ප්‍රතිචාර. ඒ වගේ තමයි පොලි අනුපාතික වෙනසට සමස්ත වියදම දරන සංවේදීතාව කියන එක. දැන් මේක දියුණු රටක ගත්තොත් දියුණු රටවල් වල ගොඩක් වෙලාවට නේද අපි වගේ පර්ස් එකේ සල්ලි ගොඩක් තියන් ඉන්නේ. සල්ලි ගොඩක් කියන්නේ බාණ්ඩ ගන්න. එයාලගේ තියෙන්නේ ගොඩක්ම කාඩ් නේද? යම් කාඩ්පත් තියෙනවා පර්ස් එකට. ඒ කියන්නේ ඒකේ තුල
බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ගොඩක්ම යන්නේ ණයට. එයාලා ඊට පස්සේ මේ මාසික වැටුපහරි ඒ වගේ දේවල් වලින් තමයි ඒක පියවන්නේ. එහෙනම් මේ ණයට සිදුවෙන ගනුදෙනු වැඩි දියුණු රටවල් වල. එතකොට මොකද්ද වෙන්නේ? මිනිස්සු පොලි අනුපාතික සම්බන්ධයෙන් ගොඩක් සංවේදීතාවයක් දක්වනවා. එතකොට එහෙම වෙනකොට දැන් සමහරවිට මේ ඔය ප්‍රශ්නේ දේශපාලනය තුල තියෙනවා දියුණු රටවල. ඒකට කියනවා මෙයා මේ පුද්ගලයා බලයට આવුත් එහෙම මෙයා ආර්ථිකය හසුරවන්න දන්නේ නැහැ. ආර්ථිකය හසුරවන්න දන්නේ නැතුව ආර්ථිකය යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් එහෙම පොලි අනුපාතික වැඩි වෙයි. පොලි අනුපාතික වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? ඔයාගේ මෝගේජ් කියන්නේ ඔක්කොම ගත්ත නිවාස ණය, වාහන ණය ඔක්කොම ඒවල පිරිවැය වැඩි වෙයි. අන්න ඒ වගේ එතකොට ඒවා ගොඩක් සංවේදීතාවක් දක්වනවා ජනතාවට. අපි රටවල් වල ඒ වගේ දේවල් වලින් කරන්න පුළුවන් බලපෑම් අඩුයි. නමුත් දියුණු රටක ගත්තාම හේතුව තමයි ඒ අය මේ පොලි අනුපාතික සම්බන්ධයෙන් විශාල සංවේදීතාවක් තියෙනවා. ඒකට යන්න ඒ වගේ දේවල් වලකට මේ පාරිභෝජන සහ ආයෝජනයට කරන වියදම. එහෙම නැත්නම් අපි කියනවා සමස්ත වියදම. පොලි අනුපාතික වලට සංවේදී විය යුතුයි. එහෙම සංවේදී වෙන්නේ නැත්නම් පොලි අනුපාතික වැඩි කෙරුවා හෝ අඩු කෙරුවා කියලා මුදල් ප්‍රතිපත්තියෙන් තුලින් බලාපොරොත්තු වෙන අරමුණු ළඟා කර ගැනීමට සමත් වෙන්නේ නැහැ. එහෙනම් සමස්ත වියදම සහ පොලි අනුපාතික අතර මනා සම්බන්ධයක් තිබිය යුතුයි. ඒ කියන්නේ සම්බන්ධතාව කවුරු හරි කියන්නේ ඒක අනුලෝම සම්බන්ධතාවයක් වෙයිද ප්‍රතිලෝම සම්බන්ධතාවක් වෙයිද? ප්‍රතිලෝම සම්බන්ධතාව ප්‍රතිලෝම සම්බන්ධ හරියටම හරි. ඒ කියන්නේ පොලි අනුපාතික වැඩි වුණොත් සමස්ත වියදම අඩු වෙනවා. පොලි අනුපාතික අඩු කෙරුවොත් සමස්ත වියදම වැඩි වෙනවා. අන්න ඒක මතක තියාගන්න. එහෙනම් මේ පොලි අනුපාතික සහ සමස්ත වියදම අතර තියෙන සම්බන්ධතාව වැදගත් වෙනවා. ඒක සීමාකාරී කියන්නේ මේ සීමාව. ඒක සඳහන් කරගන්න ඕගොල්ලෝ මුදල් ප්‍රතිපත්ති උපකරණ වල තියෙන සීමාවල අංක එක විදිහට අපිට කියන්න. විජ බැංකුවල ණය මැවීම නැත්නම් මෙහෙම ඒ අය අර තැන්පත්කරුවන්ගේ මුදල් ආශ්‍රයෙන් ලබා දෙන ණය ප්‍රමාණය අඩු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපි දන්නවා ඒ කියන්නේ SRR සහ මුදල් මැවීම අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. SRR වැඩි කෙරුවොත් ණය මැවීම අඩු වෙනවා. නමුත් අපි හිතමු මහ බැංකුව SRR අඩු වැඩි කරාට ඒකට ප්‍රතිචාර දක්වන්නට වඩා බැංකුවල අධිසංචිත තියෙන. මුළු බැංකු පද්ධතිය ගත්තාම ඒ බැංකු පද්ධතිය තුල මුදල් ගොඩක් තියෙනවා. අධිසංචනේ SRR අවශ්‍යතාවය අනුව මහ බැංකුවේ තැන්පත් කෙරුවට පස්සේ අපි SRR වැඩි කෙරුවා මහ බැංකුවේ ගෙනලා දැම්මා. නමුත් ඒත් බැංකු පද්ධතිය තුල අධිසංචිත තියෙනවා. එහෙනම් බැංකු වලට කිසිම ප්‍රශ්නයක් නැතුව අර අධිසංචිත ප්‍රයෝජනයට අරගෙන අධිසංචිත තුලින් ණය දෙන්න පුළුවන්. එහෙනම් එහෙම අවස්ථාවකදී ඒ කියන්නේ දෙවෙනි කරුණ විදිහට වල සඳහන් කරගන්න පුළුවන් බැංකු පද්ධතිය තුල අධිසංචිත පවතිනවා නම් SRR අවශ්‍යතාවය නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය නියම කරාට ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් එතනක් තියෙනවා. එහෙනම් අංක 1 කිව්වා අපි සමස්ත වියදම සහ පොලි අනුපාතික අතර තියෙන සම්බන්ධතාව දෙක විදිහට අපි කියනවා. එහෙනම් SRR ඉහළ දැම්මට බැංකු පද්ධතිය තුල අධිසංචිත පවතිනවා නම් ඒ අවස්ථාවකදී SRR ඉහළ දැමීම තුලින් බලාපොරොත්තු වන අරමුණ ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ. හරි. එහෙනම් තුන්වෙනි කරුණ විදිහට අපිට ගන්න පුළුවන් අපි මේ SRR අවශ්‍යතාවය එක්කම අපි කතා කරමු. ඒතර ඒ කියන්නේ මොකද්ද? මේ වාණිජ බැංකු තමන්ගේ තැන්පත්කරුවන්ගේ ලැබෙන මුදල් ප්‍රමාණය යම් මහ බැංකුවට නියම කරන ප්‍රතිශතය ගෙනල්ලා මහ බැංකුවේ තැන්පත් කිරීම. එහෙනම් මහ බැංකුවේ තැන්පත් කෙරුවට මේ වාණිජ බැංකු සඳහා පොලි ගෙවනවද? මේ වාණිජ බැංකුවේ නමින් මුදල් තිබුණා කියලා පොලි ගෙවන්නේ නැහැ. නමුත් බැංකුව
තැන්පත්කරුවන්ට මුදල් වලට පොලි ගෙවනවා. එහෙනම් වාණිජ බැංකුවේ වියදමක්. මොකද ඒ අදාළ මුදල් ප්‍රමාණයට ඒ තැන්පතු ප්‍රමාණයට වාණිජ බැංකුව පොලි ගෙවන්න ඕන. නමුත් මහ බැංකුවේ ගෙනල්ලා මේ මුදල් දැම්මට පොලි ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒකත් එතකොට මූල්‍ය පිරිවැයක්. ඒකත් හොඳ තත්ත්වයක් නෙමෙයි කියලා කියනවා. ඒක මම කිව්වා මීට ඉස්සෙල්ලා මොකද්ද වඩාත් වෙළඳපළට හිතකාමී මුදල් ප්‍රතිපත්ති උපකරණ විදිහට අපි ගත්තේ මොකක්ද ප්‍රතිපත්ති පොලි අනුපාතික සහ විවට වෙළඳපළ කටයුතු. ඒක එක හේතුවක් මේකට. ඒ වගේම තමයි දැන් අපි දන්නවා විවට වෙළඳපළ කටයුතු මෙහෙවනකොට රාජ්‍යයේ සුරැකුම්පත් සහ මහ බැංකු සුරැකුම්පත් විකිණීම මිලට ගැනීම කරනවා. විකිණීම කරන්නේ මොන අවස්ථාවෙදිද? වෙළඳපොලේ ද්‍රවශීලතාවය වැඩි නන්ද අඩු නන්ද? කවුරු හරි මට උත්තරේ කියන්න. රාජ්‍ය සුරැකුම්පත් මහ බැංකු සුරැකුම්පත් වෙළඳපොලට අලෙවි කරන්නේ වෙළඳපොල තුල ද්‍රවශීලතාවය ඉහළ නන්ද පහළ නන්ද? කියන්නේ ඉහළ නම්. හරියටම හරි. එහෙනම් වෙළඳපොලේ ද්‍රවශීලතාවය ඉහළ නම් එය අවශෝෂණය කරගන්න මහ බැංකුව සුරැකුම්පත් විකුණන අලෙවි කරන. ඊළඟට වෙළඳපොලේ වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු නම් මොකද්ද කරන්නේ? වෙළඳපොලින් අර විකුණපු සුරැකුම්පත් ආපහු මිලට ගන්නවා. හැබැයි මතක තියාගන්න ඕනේ මහ බැංකු සුරැකුම්පත් විකුණුවොත් නැවත මිලට ගන්න බෑ. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර වගේව තමයි ආපහු මිලට ගන්න. හරි. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ එහෙනම් මේ රාජ්‍ය සුරැකුම්පත් නැවත මිලට ගන්න. දැන් මේක මොකද්ද මෙතන කරන්නේ? එහෙනම් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ වඩා දියුණු එකක් වෙන්න. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ වඩා දියුණු එකක් නම් තමයි මේ කටයුත්ත කරන්න පුළුවන්. ඒකට දැන් එක එක රටවල් වල මේක වෙනස්. දැන් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව ගත්තත් එහෙම අපේ තා දියුණු මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළක් නැහැ. එහෙම අවස්ථාවකදී අර මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ යටතේ සුරැකුම්පත් විකිණීම මිලට ගැනීමේදී යම් සීමාවන් පවතී. හරිනේ. ඊළඟට ගත්තාම අපි ගත්තොත් එහෙම අපි ගමු ඒකටත් OMOම ගමු. ඒ කියන්නේ විවට වෙළඳපොළ කටයුතු මේ ටික අපි මේවා කරගන්න. අපි ගත්තොත් එහෙම මේ සඳහා දැන් අපි කිව්වා භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මහ බැංකු සුරැකුම්පත්. ওই තුන තමයි අපිට තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් වඩා කාර්යක්ෂමව මේ OMO නැත්නම් විවට වෙළඳපොළ කටයුතු මෙහෙවන්න නම් සුරැකුම්පත් කලඹක් තිබේ. කලඹක් කියලා කියන්නේ විවිධ ස්වරූපේ ගොඩාක් සුරැකුම්පත් තියෙනවා. නමුත් අපේ තියෙන ඉතා සීමිත භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මහ බැංකු සුරැකුම්පත් වගේ සීමිත ආයෝජන කලඹක් තියෙනවා. වඩා වැඩි සුරැකුම්පත් වලින් යුතු සුරැකුම්පත් කලඹ විවිධ සුරැකුම්පත් ත්‍රිබුන්නම් මේ කලඹ තුල මේට වඩා සාර්ථකව කරන්න පුළුවන්. එහෙනම් මේ සඳහා සුරැකුම්පත් කලඹක් කියන්නේ සුරැකුම්පත් ගොඩක් තියෙන කලඹක් තිබිය යුතුයි. ඒකත් එක සීමාවක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි තව ඕනනම් එකක් විතර කතා ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම අයවැය හිඟය ගත්තොත් දිගින් දිගටම අයවැය හිඟයන් තියෙනවා නම් දිගින් දිගටම අයවැය හිඟයන් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? රජය ණය ලබා ගන්න. මහ ජනතාවගෙන් සහ බැංකු පද්ධතියෙන් රජය ණය ගන්න. රජයේ ණය ගත්තාම මොකද්ද වෙන්නේ? රජයේ අරගෙන රජයේ වියදම් කරනවා. රජයේ වියදම් කරපුවාම ඒක පාරිභෝගිකයින්ට කුටුම්බාංශවලට ලැබෙනවා. ඒ අය ඒක වියදම් කරනවා. එහෙනම් මොකද්ද මේ රජයේ ණය ගන්නවා කියලා කියන්නේ? මුදල් සැපයුම ඉහළ යනවා ආර්ථිකයේ තුල. ඒ විදිහට මුදල් සැපයුම ඉහළ ගියොත් මොකද්ද සිද්ධ වෙන්නේ?
උද්දමනකාරී බලපෑම් ඇති වෙනවා. දැන් අපි වගේ රටවල් වල දිගින් දිගටම රජයන් ණය ලබා ගැනීම කරා. එතකොට ඒ කරපුවාම ආර්ථිකය තුල උද්දමනය ඇති වෙනවා. ඒ විදිහට ණය ගන්නකොට රජය බලාපොරොත්තු වෙන්නේ මොකද අඩු පිරිවැයකට ගන්න. එහෙම ගත්තාම මහ බැංකුව අනිත් පැත්තට පොලි අනුපාතික වැඩි කරලා, ඒ කියන්නේ මුදල් සැපයීම වැඩි වෙන නිසා සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් යටතේ පොලි අනුපාතික වැඩි කරන්න උත්සාහ කරුවොත් ඒ සඳහාත් බලපෑම් වෙන්න පුළුවන්. හේතුව රජයේ ණය අරමුදල් වල පිරිවැය ඉහළ යන නිසා. අන්න ඒ తত্ত্বය ගොඩක් බලපානවා අපි වගේ රටවල් වලට. මොකද අයවැය හිඟය වැඩි. දැන් අපි ගත්තාම දැන් උනත් පොලි අනුපාතික ගොඩක් පහලින් තියන්න කියලා තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව මෙතනදී නම් COVID-19 යටතේ පසු බෑමක් වුණු ව්‍යාපාරික අංශ වලට මුදල් ගලා යාමට සලස්සලා ඒ ආර්ථික වර්ධනයට වැඩි වැදගත්කමක් දෙන්න නිසා. ඒකම වෙන්න පුළුවන් අනිත් පැත්තට රජයේ විදිහට ගොඩක් ණය අරගෙන අයවැය හිඟය වැඩි වෙලා ඒ වගේ වුණාම අනිත් පැත්තට ආර්ථිකය තුල උද්දමනකාරී බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ක්‍රියාත්මක කරනවා. එතකොට මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය යටතේ 4%ත් 6ත් අතර මට්ටමක මැදිකාලීනව මැදිහා දිගු කාලීනව අපි ඉලක්ක කරනවා උද්දමනය පවත්ව ගන්න. අන්න ඒ සඳහා ගොඩාක් දැඩි බලපෑම් එන්න පුළුවන්. ඒ විදිහට රාජ්‍ය අයවැය හිඟය වැඩි වෙලා රජයේ ණය මහ ජනතාවගෙන් සහ බැංකු පද්ධතියෙන් ණය ගැනීම ඉහළ යෑම තුළ මහ බැංකුවේ මිල ස්ථායිතා අරමුණ ළඟා කරගන්න සීමා තත්ත්වයන් එන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳව ඒ සීමාවන් අපි දැන් 6ක් කතා කරා. ඒ වගේමයි ඕනනම් 7 වෙනි එක විදිහටත් අපිට කියන්න පුළුවන් මහ බැංකුව බලාපොරොත්තු වෙන අපිට වර්තමානයේදී උනත් පොලි අනුපාතික අඩු කරලා බැංකු පද්ධතිය තුලින් ණය ගලා යෑම වැඩි වෙයි. නමුත් ඒක එහෙම සිද්ධ වෙයිද කියන එක ගැටලුවක්. කියන්නේ බැංකුත් ඒකට කැමැත්තක් තියෙන්න ඕන. ඒ අයත් පුළුවන් තරම් ඒ ආයෝජන වලට ණය දීලා ආර්ථික වර්ධනය වැඩි කරන්න ක්‍රියා කරා. නමුත් මෙතනදී ඒක කොහොමද අපි මනින්නේ? අන්න ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට ඔය කියපු සීමාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් එතකොට අපිට ඊළඟට යන්න පුළුවන් මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට. එතකොට මෙතනදී ආපු ගැටලු කාට හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ සම්බන්ධයෙන් වන සීමා සම්බන්ධයෙන් දැන් තියෙන අවස්ථාව ඒ අයට ඒක විසඳ ගන්න. බැංකු පද්ධතිය තුළ අධිසංචිත තියෙනවා නම් SRR වෙනස් කරොත් ඒක පොඩ්ඩක් දැන් හරි. ඒ කියන්නේ එහෙම වුණොත් ඒක පැහැදිලි කිරීමක් නේද? ඔව් සර්. ඔව්. දැන් අපි හිතමු මහ බැංකුව බලාපොරොත්තු වෙනවා කියලා දැන් මේ ළඟදී කරපු 2%කින් SRR අඩු කරා. 5%ක 3% දක්වා අඩු කරා. එතනදී බලාපොරොත්තු වෙනවා මොකද්ද වෙන්නේ? එතනදී අපි බලාපොරොත්තු වුණා බිලියන 112ක් ආර්ථිකයේ තුලට මේ පම්ප් වෙයි කියලා නේද? ඒ කියන්නේ ආර්ථිකයේ තුලට ගලාගෙන එයි කියලා. අපි හිතමුකෝ අනිත් පැත්තට උනා කියලා. අපි හිතමු 3% තිබුණු එක 7% දක්වා වැඩි කෙරුවා. හරි? එහෙනම් අපි හිතමු එතකොට මොකද්ද උනේ? වාණිජ්‍ය බැංකුවල තිබුණු මුදල් අපි හිතමු බිලියන 112ක් මහ බැංකුවට ආවා. එහෙනම් වාණිජ්‍ය බැංකුවල තිබුණු මුදල් තැන්පත්කරුවන්ගේ තැන්පත් කරපු මුදල් වලින් බිලියන 112ක් වාණිජ්‍ය බැංකු වලින් මහ බැංකුවට ආවා. එහෙනම් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මහ බැංකුව? බැංකු වලින් ණය දීම අඩු වෙයි. බිලියන 112කින් අඩු වෙනවා. මොකද හේතුව මේ මුදල් වලින් ණය දෙන්න බෑ කියලා. අපි හිතමු එහෙම කරත් වාණිජ්‍ය බැංකු පද්ධතිය තුල ඊට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ
A B C D E කියලා අපි බැංකු ටික ගත්තොත් එයාලට බිලියන 112ක් මහ බැංකුවට දැම්මත් තව මුදල් තියෙනවා දෙන්න. අන්න එකයි. එහෙනම් එතකොට අර 112 මහ බැංකුවට ඇදී ආවා කියලා එයාලගේ ණය දීම් ණය ගලා යෑම අඩු වෙන්නේ නැහැ. මොකද එයාලට අතිරික්ත සංචිත තියෙනවා. ඒ කියන්නේ බැංකු පද්ධතිය තුල වැඩිපුර මුදල් තියෙනවා. එහෙම අවස්ථාවකදී ණය ගලා යෑම වල අඩුවක් වෙන්නේ. අපි හිතමු තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය තුල දැන් අපි හිතමු රජයේ බලාපොරොත්තු වුණා මීට ඉස්සෙල්ලා ණය ගලා යෑම වැඩි වෙයි. යන ආයෝජකයෝ ණය ඉල්ලුවේ නැහැ. නෑ එහෙම අවස්ථාවදී බැංකුවල මුදල් තියෙනවා. ඒ මුදල් තියෙදි තමයි මෙතන 112ක් තව අඩු වුනේ. නමුත් එහෙම වුණා කියලා අර විදිහට ඉස්සලා ණය ගලා යෑම ගිහින් නැති නිසා දැන් ඒකට බාධාවක් නැහැ. මොකද හේතුව අර එක එහෙම ගත්තොත් හරි බැංකු පද්ධතියෙන් බිලියන 112ක් අඩු වුණාට ඊට වඩා වැඩි අධිසංචිත ප්‍රමාණයක් අධි මුදල් ප්‍රමාණයක් තියෙනවා බැංකු පද්ධතිය. එහෙනම් ඒ මුදල් වලින් අපිට පුළුවන් කියන්නේ බැංකු වලට පුළුවන් නේද? නෑ එහෙම අවස්ථාවකදී අර SRR පැනුවා කියලා SRR අවශ්‍යතාවය වැඩි කෙරුවා කියලා බිලියන 112 මහ බැංකුවට ආවා කියලා ණය ගලා යෑම අඩු වෙන්නේ නැහැ. එහෙනම් ණය ගලාගෙන යනවා. ඒකට මිනිස්සු ඒවා වියදම් කරනවා. ඒ වියදම් කරපුවාම මේ අදීල්ලුමක් ඇති වෙනවා. ඒ අදීල්ලුම තුලින් උද්දමනය වැඩි වෙනවා. SRR වැඩි කෙරුවා උද්දමනය අඩු කරන්නේ. නමුත් උද්දමනය අඩු වෙන්නේ නැහැ. මොකද හේතුව අර මේ SRR අවශ්‍යතාවයෙන් පසු බැංකු පද්ධතිය තුල අතිරික්ත අරමුදල් තියෙනවා. එහෙනම් ඒ අරමුදල් වලින් පුළුවන් ණය දෙන්න. ඔයාලගේ උත්තරය පැහැදිලිද? ඔව් සර්. තව කාට හරි මේ වගේ ප්‍රශ්න තියෙනවද? කාට හරි මේ වගේ ප්‍රශ්න තියෙනවද? මුදල් ප්‍රතිපත්ති උපකරණ පිළිබඳ සීමා සම්බන්ධයෙන් එහෙනම් අපිට පුළුවන් අද මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය පිළිබඳව කතා කරන්න. දැන් අපි කිව්වා මේක තමයි මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය. මෙතන ස්පෙලිංස් වැරදිලා තියෙනවා ඉංග්‍රීසි එකේ මොනිටරි. හරි? මොනිටම් කියලා තියෙන මෙතන මොනි TARY වෙන්න ඕන M අකුර වෙනුවට. හරි? මොනිටරි පොලිසි ට්‍රාන්ස්මිෂන් මෙකනිසම් කියලා අපි කියනවා. එහෙනම් මම කිව්වා එදත් සඳහන් කරා මොකද්ද? මුදල් ප්‍රතිපත්ති තීරණයක් මූර්ත වෙළඳපොළට ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපොළට බලපාන ආකාරය කියන එක අපිට කියන්න පුළුවන් මේකේ. අපි කිව්වා පොලි අණු එදා මම සඳහන් කරා අපේ ඩාෆ් එකකින් මේ විදිහට කිව්වා මේ විදිහට අපි යන්නොත් මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය කියන එක මෙහෙම ගත්තොත් අපි හිතමු මෙතන ඔන්න මේ පැත්තේ සිරස් අක්ෂය අපි කියනවා පොලි අනුපාත. පොලි අනුපාත. මේ පැත්තේ මූර්ත වෙළඳපොළ. භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන මූර්ත වෙළඳපොළ. අපි හිතමු පැවති පොලි අනුපාතික යටතේ අපි හිතමු පැවතිය පොලි අනුපාතිකය 5% කියලා අපි හිතමු ටොන් වලින් 1000ක් නිෂ්පාදනය වුණා. හරි? දැන් බැරි වෙලාවත් පොලි අනුපාතික අඩු කෙරුවොත් අපි හිතමු 2.5 දක්වා පොලි අනුපාතික අඩු කෙරුවා. අඩු කිරීම නිසා මොකද්ද වුනේ? අපේ මූර්ත වෙළඳපොලේ නිෂ්පාදනය ඒකක 1500 දක්වා වැඩි වුණා කියන එකයි මෙතනදී බලන්න. හරි? ඒ කියන්නේ මොකද්ද සිද්ධ වුනේ? පොලි අනුපාතික අඩු කිරීම. එහෙනම් මූර්ත වෙළඳපොලේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා. නේද? පොලි අනුපාතික අඩු කරපුවාම එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ආයෝජකයින්ට ණය ගන්න පුළුවන්.
අඩු පොලියට. අනිත් පැත්තෙන් මිනිස්සුන්ට පාරිභෝජන ණය ගන්න පුළුවන්. මේ පාරිභෝජන ණය අරගෙන වඩලා එයාලට පාරිභෝජනය වැඩි කරන්න පුළුවන්. ඉල්ලුම වැඩි වෙනවා. එතකොට මේ මොකද පොලි අනුපාතික අඩු නිසා මුදල් ලේඛකයක ආවස්තික පිරිවැය අඩු නිසා මිනිස්සු ණය ගන්නවා. අරගෙන වියදම් කරනවා. ඒකත් හොඳයි නිෂ්පාදකයින්ට අන්න තමන්ගේ නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම එයාලට උනත් ආයෝජකයින්ට උනත් පොලි අනුපාතික අඩු තත්ත්වයක් යටතේ පවතින ව්‍යාපාර පුළුල් කරන්න පුළුවන් අලුත් ව්‍යාපාර පටන් ගන්න. අන්න ඒ තත්ත්වයේ යටතේ මොකද්ද වෙන්නේ? මූර්ත නිෂ්පාදනය වැඩි වෙනවා. පොලි අනුපාතික අඩු කරා මූර්ත වෙළඳපොලේ නිෂ්පාදනය වැඩි වෙනවා. මූල්‍ය අංශයේ තීරණයක් මූර්ත අංශය වෙත බලපෑම් කරනවා. මූල්‍ය අංශයේ තීරණයක් මූර්ත අංශය වෙත බලපෑම්. හරි. අන්න ඒක තමයි ප්‍රතිපත්තිය සම්ප්‍රේෂණය වෙනවා කියලා මූර්ත වෙළඳපොළට. අන්න ඒකයි අපි මෙතනදී අපි බැලුවේ මේ යටතේ මේ මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය කියන එකින්. හරි. ඒ යටතේ තියෙනවා මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. අපි දැන් දන්නවා ඕගොල්ලන්ට වාගේ ටියුට් එකේ මෙතනින් ඊතල ගහලා දාගන්න පුළුවන් මොනවද? මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියන එක. ඉලක්කය යටතේ මුදල් ප්‍රතිපත්ති උපකරණ. එතකොට ඒක යටතේ දාගන්න පුළුවන් මෙතන මේ ඒ කොටුව ගාව මොනවද? ප්‍රතිපත්ති පොලි අනුපාතික. ඊළඟට විවට වෙළඳපළ කටයුතු. ඊළඟට SRR ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය. ඊළඟට ප්‍රමාණාත්මක උපකරණ. අන්න ඒවා තමයි මුදල් ප්‍රතිපත්ති ඉලක්ක යටතේ මේ කොටුව ගාව තියෙන්නේ. හරි. ඊළඟට ක්ෂණික මූල්‍ය ඉලක්ක. ක්ෂණික මූල්‍ය ඉලක්ක. එනම් මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කිරීම තුළින් ක්ෂණිකව බලාපොරොත්තු වෙනවා යම් යම් ඉලක්ක සපුර ගන්න. අපි හිතමු ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දැම්මොත් මොකද්ද වෙන්නේ? ඒ අපි කිව්ව ප්‍රතිපත්ති පොලි මම මේක හැම වෙලාවෙම කියනවා ඔයාලට මතක තියාගන්න නිසා ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දමපු ගමන් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? කවුරු හරි කියන්නේ මහ බැංකුව තමන්ගේ ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දාන. ඒකම මොකද්ද වෙන්නේ? කවුරු හරි කියන්න බලන්න. මතක නැද්ද? කාට හරි කියන්න පුළුවන්ද? මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දමන. ක්ෂණිකව මොකද්ද වෙන්නේ? සමස්ත පොලි අනුපාතික ඉහළ. හරි. හැබැයි ටිකක් ඈතට ගියා. ඉතින් අපි හොඳට මතක තියාගන්න ඕනේ ක්ෂණිකව. හරි. ඔන්න අද මතක තියාගන්න ඕනේ ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දැමුවොත් ක්ෂණිකව වෙන්නේ අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතික ඉහළ යන. මොකද්ද? අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතික ඉහළ යන. ඒ කියන්නේ මොකද්ද? අපිට ඒවල ඔක්කොම සාමාන්‍ය ගත්තොත් බරිත සාමාන්‍ය අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතික නැත්නම් AWCMR ඇතුළත් කෙටි කාලීන පොලි අනුපාතිකත් ඉහළ යනවා. එහෙනම් ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දමපු ගමන් සිද්ධ වෙන්නේ මොකද්ද? AWCMR ඇතුළත් කෙටි කාලීන පොලි අනුපාතික ඉහළ යනවා. අනේ ඊළඟට ඔයා කියපු උත්තරේ එනවා මොකද්ද? යම් කාල පමාවකට යටත්ව ආර්ථිකයේ සියලුම පොලි අනුපාතික ව්‍යුහය. ඔයා ඒකට වචනය කිව්වා සමස්ත පොලි අනුපාතික කියලා. ඒකට යම් කාල පමාවකට යටත්ව ඒ පොලි අනුපාතික ඉහළ යනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික ගොඩක් අඩු කරලා තිබුණාට ඒ හා සමානව සමස්ත පොලි අඩු වෙලා තියෙනවද නැහැ?
ඒකට ෂණිකව අඩු කරනවා තැන්පතු පොලි අනුපාතික. නමුත් ණය සහ අත්තිකාරම් වලට පොලි අනුපාතික තාමත් හරියාකාරව අඩු වෙලා නැහැ. ඒ කියන්නේ යම් කාල පමාවක්. කාල පමාවකට යටට තමයි යන්නේ. එහෙනම් ඔන්න අපි මේ chart එකේ අපි ඉස්සෙල්ලා කතා කරපු මෙතන මේ සටහනේ තියෙන ෂණික මූල්‍ය ඉලක්ක විදියට ඔන්න තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් AWCMR ෂණික මූල්‍ය ඉලක්ක කියලා එකට දාගන්න පුළුවන්. බරිත සාමාන්‍ය අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතික ඇතුළත් කෙටි කාලීන පොලි අනුපාතික කියලා. ඒ කොටුව ගාව වලට ලියා ගන්න පුළුවන්. අරුන් දෙකක් අපි ලියන්න තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි AWCMR හා කෙටි කාලීන පොලි අනුපාතික. ඒකම අපි කියනවා අපි දැන් දන්නවා ගිය සැරේ අපි කතා කරා සංචිත මුදල්. අපි ඒකට කියනවා අධිබල ඇති මුදල් කියනවා පදනම් මුදල් කියලා. මොකද්ද සංචිත මුදල් කියලා කිව්වේද අපි මතක් කරා මහ බැංකුව විසින් සිය ආර්ථිකය වෙත නිකුත් කරලා තියෙන සමස්ත මුදල් ප්‍රමාණයට අපි කියනවා සංචිත මුදල්. එහෙනම් මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ යටතේ අපි කිව්වොත් ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දැමුවා කියලා. එහෙනම් ෂණික මූල්‍ය ඉලක්ක යටතේ AWCMR ඇතුළත් කෙටි කාලීන පොලි අනුපාතිකත් ඉහළ යනවා. ඒ වගේම මොනවද සංචිත මුදල් ප්‍රමාණයත් පහළ යනවා. මොකද පොලි අනුපාතික වැඩි වුණොත් අනිවාර්යෙන් වෙන්නේ සංචිත මුදල් අඩු වීම. මොකද හේතුව පොලි අනුපාතික වැඩි කරනවා කියන්නේ ආර්ථිකය තුළ තියෙන මුදල් ප්‍රමාණය පවා අඩු වීමක් වෙනවා. ඊළඟට ගත්තොත් අන්තර් මූල්‍ය ඉලක්ක. අන්තර් මූල්‍ය ඉලක්ක. හරි එහෙනම් මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියන්නේ මොකක්ද කියන එක දැන් දන්නවා ඔයාලා. ෂණික මූල්‍ය ඉලක්ක කියන්නේ මොකක්ද කියලා තියෙනවා. එහෙනම් ඒකෙදි මොකක්ද කියන්නේ අන්තර් මූල්‍ය ඉලක්ක ඊළඟට. අන්තර් මූල්‍ය ඉලක්ක කියන්නේ යම් කාල පමාවකට යටත්. එහෙනම් අපි ගත්තොත් එහෙම අපි ඒකෙදි ගන්නවා M2B. හරි M2B කියන්නේ ඒකාබද්ධ පුරුල් මුදල් සැපයුම කියලා කියනවා. ඒ විදිහට M2B අඩුව. එතකොට ඒ වගේම මැදිහා දිගු කාලීන පොලි අනුපාතිකත් වැඩි වෙන්න ඕන ප්‍රතිපත්ති පොලි අනුපාතික වැඩි කියලා. එහෙනම් අන්න එතකොට තමයි කාල පමාවකට යටත් අනෙකුත් පොලි අනුපාතික කියලා කියන්නේ. එන අන්තර් මූල්‍ය ඉලක්කයත් ඔයාලා එතනින් ලියාගන්නේ මොකද්ද? M2B හා මැදි දිගු කාලීන පොලි අනුපාතික. හරිද? එහෙනම් මුදල් ප්‍රතිපත්ති උපකරණ ඉලක්ක දන්නවා, ෂණික මූල්‍ය ඉලක්ක දන්නවා, අන්තර් මූල්‍ය ඉලක්ක දන්නවා. එහෙනම් සමස්ත ඉල්ලුම් දැන් අපි පොලි අනුපාතික ඉහළ දැම්මා නම් මොකද්ද වෙන්නේ? AWCMR ඉහළ යනවා. ඊළඟට මැදිහා දිගු කාලීන පොලි අනුපාතිකත් ඉහළ යනවා. ඒ කියන්නේ ජනතාවගේ ඒ මුදල් ඒකකවල අපි හිතමු රුපියලේ ආවස්තික පිරිවැය වැඩි. කියන්නේ බැංකුවේ දැම්මොත් අපිට වැඩි මුදල් ප්‍රමාණයක් ලැබෙනවා පොලි ආදායම් විදිහට. ඒක නිසා වියදම් කරන්න අකමැති. අපි හිතමු තාර්කික පාරිභෝගික ශ්‍රී ලංකාවේ ඉන්නේ කියලා. එහෙම වුණොත් එහෙම යාලා වියදම් කරනවා අඩු කරලා බැංකුවේ ගිහිල්ලා දානවා. එහෙනම් එතකොට සමස්ත ඉල්ලුම මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ඔය විදිහට කරන ආර්ථිකයේ ඉන්න සියලුම දෙනා මුදලේ ආවස්තික පිරිවැය වැඩිවීම නිසා එන පොලි අනුපාතික වැඩිවීම නිසා මොකද්ද කරන්නේ? ගිහිල්ලා වියදම් කරන එක අඩු කර. එහෙම කෙරුවොත් සමස්ත ඉල්ලුම අඩු වෙනවා. සමස්ත ඉල්ලුම අඩු වුණොත් මොකද්ද වෙන්නේ? මිල ස්ථායිත අරමුණ ළඟා කරගන්න පුළුවන් මේ මූල්‍ය ප්‍රතිපත්ති අරමුණු යටතේ. හරිද? අන්න එතනයි මෙතන කතා කරන්නේ. එතකොට මම ඒකත් ඕනනම් ඇඳලා මම කිව්වොත් මේ උදාහරණේ ඔයගොල්ලන්ට තේරුණාද කියලා බලන්න. මම මෙතනින් දානවා පොදු මිල මට්ටම කියලා.
මෙතනින් තියෙන සමස්ත ගම්මු අපි ඉල්ලුම් කියලා ගන්න පුළුවන් මෙතනින් ගම්මු අපිට quantity කියලා දාමු ඒකට මේකෙන් සමස්ත ඉල්ලුම් ගැන කියනවා මෙතන කියනවා aggregate demand කියන එක මම aggregate supply සමහර සැපයුම සමහර ඉල්ලුම් එහෙනම් ඔන්න මේ තමයි P කියන්නේ මේ පවතින තත්ත්වයේ යටතේ තියෙන පොදු මිල මට්ටම මෙතන. හරි. දැන් අපි කිව්වා පොලි අනුපාතික ඉහළ දාලා සමස්ත ඉල්ලුම අඩුවීමක් වෙනවා. සමස්ත ඉල්ලුම අඩුවීම කියන්නේ අපි මේ විදිහට සමහර ඉල්ලුම් වක්‍රය වමට විතැන් කරනවා. එහෙනම් වමට විතැන් වුණොත් දැන් පොදු මිල මට්ටම අඩු වෙලා තියෙනවා. පොදු මිල මට්ටම අඩු වෙලා තියෙනවා P1 දක්වා. එහෙනම් අන්න අපි පොලි අනුපාතික ඉහළ දාලා සමස්ත ඉල්ලුම අඩු කරලා මොකද්ද කරේ? මිල ස්ථායීතා අරමුණ ළඟා. හරි? එහෙනම් ඒක ගැන පොඩ්ඩක් නැවත හිතන්න එතන තියෙන ගැටලු මම උදාහරණයක් දෙකක් ගන්න ඉස්සෙල්ලා ඔයාලා දැන් මෙතනදී ආපු ප්‍රශ්න හිම තියෙනවා නම් අහන්න පුළුවන් උදාහරණ ගන්න කලින් ඒකයි පාරශීලයක් කියන්නේ. හොඳයි මම එහෙනම් මේක මෙතන ඔන්න ඇඳලම ඔයාලට මේ අන්තිම එක පේනවනේ නේද? ඔන්න මම පහක් මදින්න දැන් ඔන්න මෙතන මේවා සම්බන්ධ කරොත් අපි හිතමු මෙතන තියෙන්නේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ඒවට අපි ගත්ත මොනවද ප්‍රතිපත්ති පොලි අනුපාතික ප්‍රතිපත්ති පොලි අනුපාතික විවත වෙළඳපොළ කටයුතු අපි ඔය මෝ කියලා කෙටියෙන් දාමු තුන SRR අපි ප්‍රමාණාත්මක උපකරණ ඔය විදිහට අපි ඉගෙනගෙන තියෙන මුදල් ප්‍රතිපත්ති උපකරණ ගත්තා. එහෙනම් මෙතන අපි කිව්වා මොකද්ද? ක්ෂණික මුදල් ඉලක්ක නැත්නම් ක්ෂණික මූල්‍ය ඉලක්ක. අපි ක්ෂණික මූල්‍ය ඉලක්ක විදිහට ගත්තේ මොකද්ද? අපි ගත්තා AW CMR මම මේක නැවත පැහැදිලි කරන උදාහරණත් එක්ක ඊළඟට අපි ගමු සංචිත මුදල්. සංචිත මුදල්. ඔන්න බලපෑම් කරන එක ගත්තා. ඊළඟට අපි මෙතනදි කිව්වා අතරමැදි මූල්‍ය ඉලක්ක කියලා ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. මම මෙතනදි කිව්වා මේකෙන් අදහස් කරන්නේ M2B ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුමයි මැදි දිගුකාලීන පොලි අනුපාතික. එතකොට මෙතන මම කිව්වා සමස්ත ඉල්ලුම කියලා. එහෙනම් මෙතන අවසාන අරමුණ ගත්තොත් අවසාන ඔයාලගේ තියෙන මූල්‍ය ප්‍රතිපත්ති අරමුණ කියලා මේක අවසාන අරමුණ. ඒ කියන්නේ මුදල් ප්‍රතිපත්ති අවසාන අරමුණ. එහෙනම් එක්කෝ ඒක මිල ස්ථායීතාව නැත්නම් ආර්ථික ස්ථායීතාව. දැන් හිතන්න මම ගන්නවා උදාහරණයක්. ඒ උදාහරණය තමයි මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දැම්ම. අපි හිතමු 5.5යි 6.5යි තිබුණු එක වැඩි කිරීමක් කරනවා 6.6යි 7.7යි දක්වා. තේරුණාද? උදාහරණය ගන්න යන්නේ ඔන්න මම දැන් මේකෙන් ගන්නවා මුදල් ප්‍රතිපත්ති උපකරණ යටතේ
හරි මුදල් ප්‍රතිපත්ති උපකරණ ඉලක්ක කියලා දාලා තියෙන යටතේ ඔන්න ප්‍රතිපත්ති පොලී අනුපාතික කියන මුදල් ප්‍රතිපත්ති උපකරණේ අරගෙන අපි ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කරපුවාම මොකද්ද වෙන්නේ ක්ෂණික මූල්‍ය ඉලක්ක යටතේ AWCMR ඉහළ යනවා. මොකද්ද AWCMR කිව්වේ? පරිත සාමාන්‍ය අන්තර්බැංකු ඒක්ෂණ පොලී අනුපාත. එතකොට පරිත සාමාන්‍ය අන්තර්බැංකු ඒක්ෂණ පොලී අනුපාතික කියලා අපි ගන්නවා මේ බැංකු වලින් දීපු බැංකු වලින් දීපු දත්තු ඒ ණයවල සාමාන්‍ය දෛනික සාමාන්‍ය. එහෙනම් ඒකත් මොකද්ද වෙන්නේ? ඉහළ යනවා. ඒ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ ගියොත් මං ක්ෂණිකව අන්තර්බැංකු ඒක්ෂණ පොලී අනුපාතික ඇතුළත් කෙටි කාලීන පොලී අනුපාතික ඉහළ යනවා. එහෙනම් සංචිත මුදල් උනත් වෙන්න ඕන එතකොට වෙන්න ඕන අඩු වෙන. මෙතන අනිකුත් OMO එහෙම කරලත් මෙතන බලපෑම් කරන්න පුළුවන්. එහෙනම් එක්කෝ AWCMR සංචිත මුදල් මෙතන ඉලක්ක කරනවා ක්ෂණික මූල්‍ය ඉලක්කය යටතේ. ඔන්න AWCMR වැඩි වුණා සංචිත මුදලුත් අඩු වෙනවා. එහෙනම් අතරමැදි මූල්‍ය ඉලක්කය යන්නේ මොකද්ද? M2B මැදිහත් දීර්ඝකාලීන පොලී අනුපාතය. මැදිහත් දීර්ඝකාලීන පොලී අනුපාතය ගන්න එහෙනම් ක්ෂණිකව AWCMR වැඩි වුණා යම් කාල ප්‍රමාණයකට යටත්ව අතරමැදි යටතේ මැදිහත් දීර්ඝකාලීන පොලී අනුපාතිකත් ඉහළ. එහෙනම් එතකොට මොකද්ද වෙන්නේ? පොලී අනුපාතික ඉහළ ගියොත් අපි හිතනවා අපේ රටේ ඉන්නේ තාර්කික පාරිභෝගිකයෝ. එහෙනම් එයාලා මුදලේ ආවස්තික පිරිවැය වැඩිවීම නිසා මොකද්ද කරන්නේ? එයාලා කරන පැහැදම සමස්ත පැහැදම කියන්නේ සමස්ත ඉල්ලුම අඩුවීම. ඊදම් අඩු කරපුවාම ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් ඒ තුලින් වෙන්නේ මොකද්ද? අපිට මේ අවසාන අරමුණු යටතේ අපිට ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ඔන්න මිල ස්ථායිතා අරමුණ ළඟා කරගත්තා. තේරුණාද? දැන් අපි හිතමු ඊට පස්සේ තව මාස 6කින් විතර මොකද්ද කරේ නැහැ. එනම් මණ්ඩලයේ තීරණය කරා දැන් තියෙන මේ 6ත් 7ත් කියන එක පහළ දානවා 5.50ත් 6.50ත්. එහෙනම් මොකද්ද කරේ? අන්න ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරා. එහෙනම් මොකද්ද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා AWCMR උත් අඩු වෙනවා. අන්තර්බැංකු ඒක්ෂණ පොලී අනුපාතිකත් කෙටි කාලීන පොලී අනුපාතික ඔක්කොම අඩු වෙනවා. එහෙනම් එහෙම අඩු වුණාම මොකද්ද වෙන්නේ? යම් කාල ප්‍රමාණයකට යටත්ව මැදිහත් දීර්ඝකාලීන පොලී අනුපාතිකත් අඩු වෙනවා. එහෙනම් මැදිහත් දීර්ඝකාලීන පොලී අනුපාතිකත් අඩු වුණු නිසා මොකද්ද වෙන්නේ? අපේ රුපියලේ නැත්නම් මුදල් ලේඛකයේ ආවස්තික පිරිවැය අඩු වෙනවා. එහෙනම් මිනිස්සු ඉතිරි කිරීම වලට සාපේක්ෂව වියදම් වැඩි කරනවා. එහෙනම් සමස්ත ඉල්ලුම වැඩි වෙනවා. සමස්ත ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ මොකද්ද? ආයෝජකයෝම හරි කැමතියි තමන්ගේ භාණ්ඩ වලට ඉහළ ඉල්ලුමක් ඇති වෙනවා. එහෙනම් ඒක නිසා මොකද්ද කරන්නේ? කට්ටිය පොලී අනුපාතිකත් අඩුයි. ඒක නිසා අලුතින් මේ ඉල්ලුමත් වැඩි. ඒක නිසා අලුතින් ආයෝජන කරනවා තියෙන ව්‍යාපාර පුළුල් කරනවා. එහෙම කරලා මොකක්ද ළඟා කරගන්න? ආර්ථික ස්ථායීත්වය. එහෙනම් මෙතනදී කියවෙන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් නම් ආර්ථික ස්ථායීතාව, ඊළඟට දැඩි මුදල් ප්‍රතිපත්තියක් නම් මිල ස්ථායීතාව. ඒක තේරුණාද? ඔයගොල්ලන්ට දැන් මේ උදාහරණයත් එක්ක තේරුණාද? තේරුණාද? තේරුන්නේ නැත්නම් නැවත කියන්න. ඔව් සර්. තේරුණාද නැද්ද? තේරුණා සර්. දැන් මම පොඩි එක්සර්සයිස් එකක් දෙනවා ඔයගොල්ලන්ට. ඔයාලා හිතන්න ඊළඟ මුදල් ප්‍රතිපත්ති උපකරණ දෙකක් වගේ බලමු. ඒක යටතේ රිපෝ කරනවා. රිපෝ කියන්නේ මොකද්ද? මහ බැංකුව ප්‍රති මිලදී ගැනුම් කරනවා. බලන්න ඔයාලගේ පොඩි සටහනක් විනාඩි 3ක් අරගෙන ඔතන බලන්න හදන්න. බලන්න ඔය එක කොටු වලට වෙන බලපෑම දාන්න. දැන් ඔයාලා ඔය එක්සර්සයිස් එක හරියට කරොත් ඔක අවබෝධ කරගත්තොත් ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය තුල එන මුදල් ප්‍රතිපත්ති උපකරණ ගැන මොනවා හරි මේ OMO වැඩි කරා, OMO යත්තේ ප්‍රතිමිලදී ගැනුම් වැඩි කරා, ප්‍රතිවිකුණුම් වැඩි කෙරුවා, ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කරාවා කිව්වහම ඔයාලට මේක ඔළුවට එනවා. ඔය එක්සර්සයිස් එක කරන්න බලන්න මං කිව්වේ රිපෝ.
ප්‍රතිමිලදී ගැනුම් මහ බැංකුව කරනවා. වැරදුනාට කමක් නැහැ මම ආයේ පැහැදිලි කරනවා. ওই කොටු ටිකක් කොහොම ඇඳලා වෙන බලපෑම ටක් ගාලා ලියන්න විනාඩි 3ක් අරගෙන මොකද ඔක අපි ඔළුවට දාගත්තාම හරි ලේසියි. ඒ අතර කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒක කරන්න බැරුව ඒත් අහන්න අනිත් අය කරගෙන යනකම් මම මේ හරිය යන්නත් ඔයාලට පේනවා නේද? අපේ වලොක් කරගෙන යන්න මම මේ වෙන පැහැදිලි කරන තව එකක් වලොක් කරනකම් මම හඳින්න. එතනදී ප්‍රතිමිලදී ගැනුම් OMO යටතේ මම ප්‍රතිමිලදී ගැනුම් කතා කරනවා. ප්‍රතිමිලදී ගැනුම්. එනම් මහ බැංකුව යොදාගත් මුදල් ප්‍රතිපත්ති උපකරණ යටතේ හරි විවට වෙළඳපළ කටයුතු තුලින් ප්‍රතිමිලදී ගැනුම් ක්‍රියාත්මක. එනම් මහ බැංකුව සුරකුම්පත් නිකුත් කරා. වෙළඳපළ මොකද්ද කරන්නේ? බැංකුව ඇතුළතේ වෙළඳපළ මේ මුදල් ප්‍රතිපත්ති උපකරණයේ ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් වලට එළඹිලා ඒ වෙන්දේසි වලට ඇවිල්ලා මොකද්ද කරන්නේ? ඒක ආයෝජනය කරා. එහෙනම් ආයෝජන ප්‍රාථමික වෙළඳුම් ඒ ඇවිල්ලා ආයෝජනය කරා. එහෙනම් වෙළඳපොලේ තියෙන මුදල් වලට මොකද්ද වෙන්නේ? මේ ක්ෂණික මූල්‍ය ඉලක්ක යටතේ සංචිත මුදල් වෙළඳපොලේ තියෙන ඒවා මහ බැංකුවට එනවා. එහෙනම් වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු වෙනවා. වෙළඳපොල ද්‍රවශීලතාව අඩු වීමත් එක්කම AWCMR ඔන්න ඉහළ ගියා. තේරුණාද? ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් වලට ආව. එන වෙළඳපොලේ තියෙන අතිරික්ත අරමුදල් මහ බැංකුවට ආයෝජන විදිහට මහ බැංකුව වෙත අවශෝෂණය කරගත්තා. එහෙනම් වෙළඳපොලේ සංචිත මුදල් අඩු වුණා. සංචිත මුදල් අඩු වීම නිසා AWCMR අන්තර් බැංකු ඒක්ෂණ පොලී අනුපාතිකත් වැඩි වුණා. මොකද හේතුව බැංකුව දැන් ඉල්ලනවා මුදල් අඩුයි. එහෙනම් පොලී අනුපාතය කියන්නේ මුදල් වල පිරිවැයක් වැඩි. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? අතරමැදි මූල්‍ය ඉලක්ක යටතේ M2B අඩු වෙනවා. මම මෙතනින් සූත්‍රයක් ලිව්වොත් අපි දන්නවා එදා අපි පැහැදිලි කරා MS සමානයි B වැඩි කිරීම K කියලා. මම මෙතනට M2B දැම්මොත් හරි B කියන්නේ සංචිත මුදල්. සංචිත මුදල් වල අඩුවීමක් වුණොත් M2B අඩු වෙනවා. එහෙනම් මෙතන M2B අඩු. එහෙනම් මෙතන AWCMR උත් අඩු වෙලා M2B අඩු වෙලා එහෙනම් මැදිහත් දීර්ඝකාලීන පොලී අනුපාතිකත් අඩු වෙනවා. එහෙනම් එතකොට වෙන්නේ මොකද්ද? සමස්ත ඉල්ලුම කියන එක අඩු වෙනවා. එතකොට අපි අවසාන අරමුණ වන මිල ස්ථායිත අරමුණ ළඟා කරගන්න පුළුවන්. මම ඕනම් මේකෙත් අදින්නම් මම ගත්තොත් මෙතන ලකුණු මම වෙනස් කරන්න. දැන් ඔන්න ණය අරමුදල් වෙළඳපොළ කියන්නේ මොනවද? මේ OMO ක්‍රියාත්මක වෙන වෙළඳපොළ. එතකොට අපි ගත්තොත් එහෙම ඉස්සෙල්ලා තිබුණේ ඔන්න D කියලා තිබුණා. එතකොට පොලී අනුපාතිකයේ වෙළඳපොළේ R. ඊට පස්සේ ඒකට තිබුණා වෙළඳපොළට ණය දුන්න Q ප්‍රමාණය. දැන් මොකක්ද වුනේ? අපි ඔයාලා දැන් ඔතන රිපෝ නැත්නම් ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් ක්‍රියාත්මක කරලා මොකක්ද කරේ? මේ අරමුදල් සැපයුම අරමුදල්
සැපයුම් මම මෙතනදී ගන්නම් අනිත් පැත්තට අරමුදල් සැපයුම් කියලා sorry මම මෙතන අදින්නම් ඔන්න දැන් ගත්තොත් ණය අරමුදල් වෙළඳපොළ තියෙනවා. මේ ණය අරමුදල් වෙළඳපොළ යටතේ මෙතන පොලී අනුපාතික තියෙනවා මෙතන ප්‍රමාණය තියෙනවා. මේක ගත්තොත් ඔන්න අරමුදල් සැපයුම ඔන්න අරමුදල් ඉල්ලීම. තේරුණාද? ඔන්න මම ණය අරමුදල් මම අලුතෙන් අනිද්ද වලට ලීසි ණය අරමුදල් වෙළඳපොළ ඒකේ පොලී අනුපාතික මේ පැත්තේ තියෙනවා Q මෙතන තියෙනවා. මම වෙනම පැහැදිලි කිරීමක් කරන්න යනවා. එතකොට ඒකෙදි මේ ඉල්ලුම හා සැපයුම යටතේ තියෙන ඔන්න R සහ Q කියලා ප්‍රමාණයන් අපි ඒකම ගමු මූර්ත වෙළඳපොළට භාණ්ඩ හා සේවා වෙළඳපොළට ඔන්න මූර්ත වෙළඳපොළ. මූර්ත වෙළඳපොළ ගත්තාම මේ විදිහට ඇග්‍රිගේට් ඩිමාන්ඩ් නැත්නම් සමස්ත ඉල්ලුම තිබුණා. එතකොට මම මේ එක තීරණය වුණු පොයින්ට් එක මෙතන නම් ඔන්න මම aggregate supply කියලා තිබුණා මේ විදිහට. එහෙනම් මිල P සහ Q වල තිබුණා ඒ විදිහට. දැන් ඔයාලා මොකද්ද කරේ? ප්‍රතිමිලදී ගැනුම් කරා. ප්‍රතිමිලදී ගැනුම් කරද්දී මොකද්ද වෙන්නේ? මේ මේ ණය අරමුදල් වෙළඳපොළේ සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. ඔන්න S1 දක්වා මේ වක්‍රය වමට විතැන් වෙනවා. මොකද්ද ඇයි එහෙම වුනේ? ඔයගොල්ලෝ රිපෝ කරලා වෙළඳපොළේ තිබුණු අතිරික්ත ද්‍රවශීලතාව අවශෝෂණය. එහෙනම් දැන් වෙළඳපොළේ පොලී අනුපාතික මේ අරමුදල් අඩු වීම නිසා ඔන්න පොලී අනුපාතික වැඩි වුණා. වැඩි වෙලා මෙතන Q1 දක්වා අරමුදල් සැපයුම අඩු. එහෙනම් දැන් මම මෙතනින් ගත්තොත් මෙන්න මේ හරියට එනවා. එහෙනම් ඔන්න දැන් වෙළඳපොළේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක මේ හා සමානව අඩු. දැන් මොකද්ද උනේ? කියන්නේ වමට විතැන්. එහෙනම් වෙන්නේ මොකද්ද? මිල පොදු මිල මට්ටම P1 දක්වා අඩු වෙලා. ඔන්න ඔයාලා මෙතනදී ක්‍රියාත්මක කරපු දේ අපිට මේ විදිහට විග්‍රහ කරන්න. මෙතන කරපු දේ. මොකද්ද මෙතන කරේ? මුදල් ප්‍රතිපත්ති උපකරණ යටතේ OMO තීර තෝරගෙන ඒකෙන් රිපෝ නැත්නම් ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් ක්‍රියාත්මක. එහෙනම් ඒකෙන් මොකද්ද වුනේ? වෙළඳපොළේ තියෙන අතිරික්ත ද්‍රවශීලතාව අවශෝෂණය කරගන්න. එහෙනම් ඒක නිසාම AWCMR උත් වැඩි. එහෙනම් M2B අඩු වුණා මැදිහත් දිව්කාලීන පොලී අනුපාතිකත් M2B අඩු වුණා මැදිහත් දිව්කාලීන පොලී අනුපාතික වැඩි වුණා. සමස්ත ඉල්ලුම අඩු වුණා. මිල ස්ථායීතාව ළඟා කරගන්න. උතුරේදී තේරුම් නැති එකක් තියෙනවද? තේරුම් නැති කොටසක් තියෙනවද? මේක කොහොම හරි ඔයාලා ඔළුවට දාගන්න එක තමයි දක්ෂකම. මේක දාගත්තට පස්සේ ඔළුවට මෙතන එච්චර මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ මුදල් ප්‍රතිපත්ති කියන්නේ එච්චර දෙයක් නෙමෙයි. නමුත් ඒ එක්සර්සයිස් එක ඔයාලා ඔළුවට දාගන්න. තේරෙන්නේ නැති අය අහන්න ඕන. මම 3-4 පාරක් හරි පැහැදිලි කරනවා ඔයාලට නොතේරෙනවා නම්. හරිද? මේක තේරුණාද? හරි. එහෙනම් තේරෙන්න ඇති. එහෙනම් බලන්න ප්‍රතිවිකුණුම් ඒ විදිහට බලන්න දාන්න ආපහු ප්‍රතිවිකුණුම්. ඒකට විනාඩි 3ක් ඕනේ විනාඩි 2ක් ඇති. ප්‍රතිවිකුණුම්. එහෙනම් බැලුවොත් දැන් මෙතනදී මොකද්ද කරන්නේ? ඔන්න මහ බැංකුව අපි මුදල් ප්‍රතිපත්ති උපකරණ යටතේ තෝරගත්ත OMO යටතේ ප්‍රතිවිකුණුම්. මොකද වෙළඳපොලේ ද්‍රවශීලතාව හිඟයි. ඒක නිසා මහ බැංකුව වෙළඳපොලේ තියෙන භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මිලට ගත්තා. මිලට අරගත්තා වෙළඳපොළට මොකද්ද වෙන්නේ? අරමුදල් සැපයුම ඉහළ යනවා. අරමුදල් සැපයුම ඉහළ යනවා. එහෙනම් එතකොට වෙන්නේ මොකද්ද? සංචිත මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා. AWCMR අඩු වෙනවා. AWCMR අඩු වෙනවා. එහෙනම් එතකොට වෙන්නේ මොකද්ද? අතරමැදි මූල ඉලක්ක යටතේ M2B වැඩි වෙනවා. මැදිහත් දිව්කාලීන පොලී අනුපාතික අඩු වෙනවා. මොකද වෙළඳපොළට මුදල් ලැබෙනවනේ. එහෙනම් එතකොට වෙන්නේ මොකද්ද? මුදල් වල ආවස්තික පිරිවැය අඩු වෙනවා. එහෙනම් සමස්ත ඉල්ලුම වැඩි වෙනවා. සමස්ත ඉල්ලුම වැඩි වුණොත් වෙන්නේ මොකද්ද? එතකොට ආයෝජකයෝ එකෙන් ධෛර්යමත් වෙනවා. අනිත් පැත්තෙන්
ආයෝජන පුළුල් වෙනවා. එහෙනම් ඒක සේවා නියුක්තිය නිමවුම් මට්ටම වැඩි වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අපේ අවසාන අරමුණ යටතේ මේ ආර්ථික ස්ථායීතා අරමුණ ළඟා. එහෙනම් එතනදී දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් මිල ස්ථායීතාව, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවොත් මොකද්ද? ආර්ථික ස්ථායීතාව. හරි නේද? එහෙනම් ඒ විදිහටයි අපේ මේ මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය පැහැදිලි. මේක සමහර අය මේකෙදී කියනවා එක එක නාලීන් කියලා කියනවා. ඒ කියන්නේ මේකෙදී මේ ගලා යන ප්‍රභාවය අනුව අපි කියතොත් මේ විදිහට පොලි අනුපාතික වෙනස් කිරීම තුලින් මූල්‍ය අංශේ පොලි අනුපාතික වෙනස් වීම තුලින් මූර්ත අංශයට බලපෑම් කරනවා නම් ඒකට කියනවා පොලි නාලිය කියලා. පොලි නාලිය කියලා කියනවා. ඊළඟට ණය ගලා යාම වලට බලපෑම් කරලා ණය තුලින් ණය අඩු වැඩි වීම තුලින් මේ මූර්ත අංශයට බලපෑම් කරනවා නම් කියනවා ණය නාලිය කියලා. හරි. විනිමය අනුපාතික වලින් බදු වලින් එහෙම බදු වලින් නම් ධන නාලිය. ඔය වගේ විවිධ නම් වලිනුත් මේක හඳුන්වනවා. මේකේ ඔයගොල්ලෝ දැනගන්න ඕන එහෙනම් මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය කියන්නේ මූල්‍යංශයේ තීරණයක් මූර්තාංශයට ළඟාවීමේ මූර්තාංශයට බලපෑම් කිරීමේ ක්‍රියාවලිය. හරි. මූල්‍යංශයේ තීරණයක් තුලින් මූර්තාංශයට බලපෑම් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය. මේ ප්‍රස්තාරයෙන් කිව්වෙත් මෙතන ණය අරමුදල් වෙළඳපොළ loanable funds market කියලා ගත්තොත් ඒ තුලින් මෙතන මූර්ත වෙළඳපොළ භාණ්ඩ හා සේවා වෙළඳපොළේ වෙත බලපෑම් කිරීම කරනවා. මෙතන අපි කිව්වා මුදල් සැපයීම අඩු කරා. මෙතනදී මුදල් සැපයීම අපි ගත්තේ අඩු කරා. එහෙනම් ඒ වගේම අපිට මිල ස්ථායීතාව ආරම්භ ළඟා කරගන්න ලැබුණා. හරි නේද? එතකොට අපිට මේ කොටස ඉවර කරන්න පුළුවන්ද? අපි ඊළඟ කොටසට යන්න. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවද? ගැටලු නැත්නම් අපිට ඊළඟ කොටසට දෙපාර්තමේන්තු මහ බැංකුවේ දෙපාර්තමේන්තු කොටසට යන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මෙතනදී තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු කියලා. ඒක ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ගත්තොත් ඒ දෙපාර්තමේන්තු විවිධ දෙපාර්තමේන්තු අලුතින් ඇති කිරීම තියෙන ඒවා වසා දැමීම ඒ තීරණ ගන්නේ මුදල් මණ්ඩලයේ විසින්. එතකොට ඒ විදිහට ගත්තාම මහ බැංකුවේ වර්තමානයේදී දෙපාර්තමේන්තු 30ක් තියෙනවා. ඒවා එක එක කාණ්ඩ වලට බෙදලා තියෙනවා. ආර්ථික හා මිල ස්ථායීතාව සම්බන්ධයෙන් ක්‍රියා කරන දෙපාර්තමේන්තු 7 කියන්නේ 4ක් ඒ විදිහට දෙපාර්තමේන්තු වෙන් වශයෙන් අපිට ආර්ථික හා මිල ස්ථායීතා කාණ්ඩ ඊළඟට මූල්‍ය ක්‍රමී ස්ථායීතා දැන් මෙහෙම ගත්තොත් ඔයගොල්ලන්ට ඊළඟ කාණ්ඩයට එනවා මූල්‍ය පද්ධති ස්ථායීතා කාණ්ඩ. හරි. ඊළඟට ගත්තොත් අපිට එනවා නියෝජිත සේවා කාණ්ඩය. ඊළඟට නියෝජිත සේවා කාණ්ඩයට පස්සේ ආයතනික සේවා කාණ්ඩය. එතකොට අපි ගත්තොත් ඒ විදිහට ඒ කාණ්ඩ වලට යටත්ව මේ දෙපාර්තමේන්තු පිහිටලා තියෙන්නේ. එතකොට ගත්තොත් එහෙම මේ අපි මුල්ම එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතා කාණ්ඩය. ඒ යටතේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව මුලින්ම දැක්වේ. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන විභාග ප්‍රශ්න පත්‍රය තුල පටන් ගත්ත දා ඉඳන්ම හැමදාම මේ දෙපාර්තමේන්තු 4ක් අලලා ප්‍රශ්නයක් එනවා. එතකොට ඒ තුල එක්කෝ කියන්න පුළුවන් කෙලිම දෙපාර්තමේන්තුව ගැන අහන්න පුළුවන්. නැත්නම් මේ දෙපාර්තමේන්තුව කරනු ලබන කාර්ය ගැන සඳහන් කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගැටලු කියන්නේ අපි හිතමු
වාණිජ බැංකුවල මේකේ තියෙන නම් මේ දෙවෙනි සංයුත කියලා සංචිත නියාමනය කරනු ලබන දෙපාර්තමේන්තුව නම් කර එහි අනෙකුත් කාර්යයන් පිළිබඳව කෙටි සටහන් ලියන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඒක නිසා මේ දෙපාර්තමේන්තුව පිළිබඳවත් ඒ දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබන කාර්ය පිළිබඳවත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. මොකද ප්‍රශ්න පත්‍රය තුල වුණත් අපි ඒ විදිහට ලෑස්ති වෙලා ගියොත් අපිට හරි පහසුවක් වෙනවා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න. ඒකට අපිට ඒ විදිහට තෝරගන්න පුළුවන්. එහෙනම් මම දෙපාර්තමේන්තු ප්‍රශ්නය මම අනිවාර්යෙන් ලියනවා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ මහ බැංකුවේ ගිණුම් කටයුතු. මම මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ලියනවා. ඊළඟට ගොඩක් වෙලාවට 5 වෙනි හෝ 7 වෙනි 5 6 7 ඔය තුනෙන් එකක් එනවා. මොකද්ද? වෙනත් මහ බැංකු සම්බන්ධ ගැටලු. ඒ කියන්නේ මේ වෙනත් මහ බැංකු විසින් අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති සම්බන්ධ ප්‍රශ්නය. මම මේකට ලියනවා. ඒ වගේ අපිට ඉලක්ක කරගන්න පුළුවන් ප්‍රශ්න 4ක්. මොකද පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. අනෙක් ප්‍රශ්න මේ 4ක් අපිට ඉලක්ක කරගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයට ලියනකොට. එහෙනම් මම කියනවා ඔයගොල්ලන්ට මේ දෙපාර්තමේන්තු සම්බන්ධ ප්‍රශ්නයත් ඉලක්ක කරගන්න. ඒ ඉලක්ක කරගෙන නිකන් උන්නට හරියන්නේ නැහැ. ඒ දෙපාර්තමේන්තුව පැත්තෙන් ඇහුවත් ඒ දෙපාර්තමේන්තුව කරනු ලබන කාර්ය සම්බන්ධයෙන් ඇහුවත් තමුන්ට එතකොට ලියන්න පුළුවන් මොකද්ද කියලා. එහෙනම් දැන් මේ දෙපාර්තමේන්තු වල ආර්ථික හා මිල ස්ථායිතා කාණ්ඩයේ යටතේ ඒ කියන්නේ ආර්ථික හා මිල ස්ථායිතා අරමුණු. දැන් මහ බැංකුවේ අරමුණු තියෙනවා. ඒ අරමුණු අපි දන්නවා 1 2 කියලා. මුල් එක ආර්ථික හා මිල ස්ථායිතා කාණ්ඩේ. ඊළඟට ගත්තොත් මූල්‍ය ස්ථායිතාව ළඟා කරගන්න මූල්‍ය ස්ථායිතා අරමුණු. එතකොට ඒ අරමුණු දෙකට ඇතුළත් ඒ කාර්යයන් සිදු කරන්න ඇතම් දෙපාර්තමේන්තු තියෙනවා. ඊළඟට නියෝජිත කාර්යයන් කියන්නේ රජයේ යම් නියෝජිත කාර්යයන් ඉටු කරන්න තියෙන දෙපාර්තමේන්තු තියෙනවා. එතකොට නියෝජිත සේවා කාණ්ඩය කිව්වා. ඊළඟට ආයතනික සේවා කියන්නේ මේ සියලුම දෙපාර්තමේන්තු වල කරනු ලබන කටයුතු සඳහා දායකත්වයක් සැපයීමට ඒ සඳහා අවශ්‍ය වෙන කාර්යයන් කිරීමට ඒ ආයතනික සේවා කාණ්ඩය කියලා අන්න ඒ විදිහට තමයි තියෙන්නේ. එහෙනම් අරමුණු දෙක ළඟා කරගන්න රජයේ නියෝජිත කාර්යයන් ඉටු කරගන්න මේ සියලුම දෙපාර්තමේන්තු වල කටයුතු සඳහා ඒ පහසුකම් සපයන්නත් තියෙන ආයතනික සේවා විදිහට තමයි කොටස් 4 බෙදෙන්නේ. එහෙනම් ආර්ථික හා මිල ස්ථායිතා කාණ්ඩය, ඊළඟට මූල්‍ය ක්‍රමයේ ස්ථායිතා කාණ්ඩය, රජයේ නියෝජිත සේවා කාණ්ඩය සහ ආයතනික සේවා කාණ්ඩය කියලා මේ දෙපාර්තමේන්තු බෙදෙනවා. දැන් දේශීය කටයුතු දෙපාර්තමේන්තුව තියෙන මොකේද? ආර්ථික හා මිල ස්ථායිතා කාණ්ඩය. නම් මේක මම කෙටියෙන් ලියලා තියෙනවා. මුදල් ප්‍රතිපත්තියට අදාළ ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය වාණිජ්‍ය බැංකු හා ප්‍රාථමික වෙළඳුන් වෙනුවෙන් ජංගම ගිණුම් ස්පෙලිංස් වැරදි එතන පහසුකම් පවත්වා ගැනීම. එහෙනම් මේකේ තියෙනවා මේ ගිණුම් පහසුකම් පවත්වා ගැනීම එක කොටසකුත් මුදල් ප්‍රතිපත්තියට අදාළ ක්‍රියාමාර්ග ගැනීම කියලා තව එකක්. එහෙනම් ඒක මතක තියාගන්න ලේසි. එහෙනම් දේශීය කටයුතු දෙපාර්තමේන්තුව කියලා කියන්නේ ඩොමෙස්ටික් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට්. මහ බැංකුවේදී කියන්නේ DOD එක කියලා. Domestic Operations Department මේකට කියනවා DOD එක කියලා. Domestic Operations Department DOD. එහෙනම් ඒක තමයි මේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව. එහෙනම් මොකක්ද ඒකට අදාළ කාර්යයන් කිව්වේ? මුදල් ප්‍රතිපත්තියට අදාළ ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීම සහ
රාජ්‍යය වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළඳුම් වෙනුවෙන් ජංගම ගිණුම් පහසුකම් පවත්වා ගැනීම. එනම් මුදල් ප්‍රතිපත්තියට අදාළ ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීමත් මේ රජයයි වාණිජ බැංකුවේ ප්‍රාථමික වෙළඳුනුයි වෙනුවෙන් ජංගම ගිණුම් පවත්වාගෙන යනවා මේ DOD එකේ. එහෙනම් මේ යටින් තියෙන එක අර බුලට්ස් වලින් දාලා තියෙන්නේ මේවට අදාළ කාර්ය. එහෙනම් අන්න විවට වෙළඳපොළ කටයුතු පවත්වාගෙන යාම. එහෙනම් විවට වෙළඳපොළ කටයුතු යටතේ මොකද්ද මේ කියන්නේ? ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වීම කරන්නේ මේ DOD එක. එහෙනම් මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට එහෙනම් එයාලා ඒ වෙනුවෙන් මොනවද කරන්නේ මේ වාණිජ බැංකුවල සංචිත නියාමනය. එහෙනම් එතකොටත් ඒ සංචිත නියාමනය කරන කියන එකට මෙතන බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ බැංකුවල තියෙන මුදල් ප්‍රමාණය කොච්චරයි. ඒ කියන්නේ අපි හිතමු ඔන්න උදේට අද වැඩ කරන දවසක් නම් අද උදේ මේ බැංකු පද්ධතිය තුල කොච්චර කියන්නේ කොපමණ අධිද්‍රවශීලතාවක් තියෙනවා. එහෙම නැත්නම් ඌන ද්‍රවශීලතාවක් තියෙනවා කියලා බලන්න ඕන කවුද මේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව. මෙතන බැංකු වලින් මේවා report කරනවා. එතකොට වාර්තා කරනවා. එතකොට ඊට අමතරව දැන් අපි හිතමු මහ බැංකුවම කරන කටයුතු තියෙනවා. ඒ මහ බැංකුව අපි හිතමු මොකද්ද? මැදිහත් වීම කරා. ඉන්ටර්වෙන්ෂන්ස් කරා. ඉන්ටර්වෙන්ෂන්ස් එහෙම නැත්නම් දේශීය විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් වෙලා අපි හිතමු විදේශ විනිමය මිලට ගත්තා. එහෙනම් විදේශ විනිමය මිලට ගත්තොත් එහෙම මහ බැංකුවේ තියෙන රුපියල් වෙළඳපොළට ගිහින් තියෙනවා. අන්න එයාලා ද්‍රවශීලතාව කළමනාකරණය කියද්දී අන්න ඒවත් සැලකිල්ලට ගන්නවා. ඊළඟට අපි හිතමු රජයේ ණය ගෙවනවා විදේශීය ණය. එහෙනම් විදේශීය ණය ගෙවනවා නම් රජයේ මොකද්ද රජයට රුපියල් වලින් ගෙවන්න බෑ විදේශ ණය මහ බැංකුවෙන් ඩොලර් ගන්න ඕන. යූරෝ ගන්න ඕන අපි හිතමු. එහෙනම් එතකොට මොකද්ද වෙන්නේ මහ බැංකුවෙන් ඩොලර් ගන්නවා නම් මහ බැංකුවේ තියෙන ඩොලර් ආණ්ඩුවට යනවා ආණ්ඩුවේ තියෙන රුපියල් මහ බැංකුවට. ආණ්ඩුවේ තියෙන රුපියල් මහ බැංකු ට්‍රෙෂරි එකට තියෙන රුපියල් මහ බැංකුවට එනවා කියන්නේ මොකද්ද? වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු වෙනවා. ඔන්න ඔය විදිහට හැම කරුණක්ම සලකලා බලලා මේ වාණිජ බැංකුවල මේ බැංකු පද්ධතියේ තියෙන මුදල් ගැන සංචිත ගැන හොයලා බලන්න ඕන. එහෙනම් විවට වෙළඳපොළ කටයුතු වෙන්දේසි පවත්වනවා. ඊළඟට වාණිජ බැංකුවල තියෙන මුදල් ගැන හොයලා බලනවා. ඊළඟට රජය හා රජයේ නියෝජිත ආයතන සඳහා බැංකු කරු ලෙස කටයුතු කරනවා. එහෙනම් රජයේ නියෝජිත ආයතන සඳහා මේ බැංකු ගිණුම් පවත්වා ගනිමින් ඒ අයගේ ගෙවීම් පියවීම් සිදු කරමින් මේ බැංකු කරු ලෙස කටයුතු කරනවා. ඊළඟට බැංකුව ලෙස කටයුතු කරනවා. මම මේක ඉස්සෙල්ලත් කතා කරද්දී මම කිව්වා මහ බැංකුව ලෙස කටයුතු කිරීම කියන්නේ බැංකුවල ද්‍රවශීල අවශ්‍යතා සපුර ගන්න මහ බැංකුව ක්‍රියා කරනවා. ඒකෙදි අපි මතක් කරා මොනවද දෙන ණය කියලා. අපි කිව්වා මොනවද නිත්‍ය ණය පහසුකම් ලබා දෙනවා. ප්‍රතිවිකුණුම් පහසුකම් ලබා දෙනවා. ඊළඟ වාණිජ ණය, නිෂ්පාදන ණය, කෙටි කාලීන ණය අපි කතා කරා. ඊළඟට මැදි හා දිගු කාලීන ණය යටතේ ඔය මොකද්ද අපි කිව්වා සෞභාග්‍ය ඒ වගේ ණය ලබා දෙනවා. එතකොට ඊළඟට අවසාන ණය දෙන්නා විදිහට අධික ද්‍රවශීලතා ගැටලු ආවොත් අවසාන ණය දෙන්නා ලෙස ක්‍රියා කරනවා. දැන් මේ ඔක්කොන්ගේ ඊළඟට එයාලගේ අතිරික්ත ද්‍රවශීලතාව මහ බැංකුවේ ගෙනල්ලා නිත්‍ය තැන්පතු පහසුකම් යටතේ තැන්පත් කරනවා. එහෙම නැත්නම් ප්‍රතිබිලදී ගැනුම් වෙන්දේසි තුලින් ආයෝජනය කරනවා. දැන් මේ ඔක්කොම කරද්දී මොකද්ද වෙන්නේ? මහ බැංකුව බැංකු කරුවන්ගේ බැංකුව බවට පත් වෙනවා. ඒ කියන්නේ එයාලගේ අතිරික්ත අරමුදල් තැන්පත් කරන්නත් පුළුවන්. එයාලගේ අවශ්‍ය ද්‍රවශීල අවශ්‍යතා සඳහා එදිනෙදා අවශ්‍යතා සඳහා මහ බැංකුවෙන් ණය ලබා ගන්නත් පුළුවන්. එහෙනම් ඒකයි අපි මෙතනදී කියන්නේ බැංකුව ලෙස කටයුතු කිරීම. එහෙනම් ගොඩක් කාර්යයන් මේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුවෙන් කරනවා. ඊළඟට
රජයේ සඳහා කෙටි කාලීන අත්තිකාරම් සැපයි. එහෙනම් රජයට තමන්ගේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් පවත්වාගෙන ගිහිල්ලා ඒ අයගේ එදිනෙදා කටයුතු බිඳ වැටීමකින් තොරව කරගෙන යන්න මහ බැංකුව විසින් කෙටි කාලීන අත්තිකාරම් සපය. ඉතින් తాවකාලික අත්තිකාරම් සපය. අපි දන්නවා తాවකාලික අත්තිකාරමක ස්වරූපය පොලී අය කරන්නේ ඊළඟට රජයේ අස්තමේන්තුගත ආදායමෙන් 10% ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කාලය මාස 6යි. හරි මාස 6ක ආය ගන්න පුළුවන් 6න් 6ට මාස 6ක කාලයකට දෙනවා. ඊළඟට රජයේ අස්තමේන්තුගත ආදායමෙන් 10% ප්‍රමාණයක් ගන්න පුළුවන්. පොලිස් සතයක්වත් අය කරන්නේ නැතුව තමයි මහ බැංකුව රජයට මේ ණය දෙන්නේ. එහෙනම් ඒක කියනවා අපි රජයේ සඳහා කෙටි කාලීන අත්තිකාරම් සැපයි. ඊළඟට ඍජු වෙළඳුන් සඳහා ගිණුම් පවත්වාගෙන යා. එතකොට අපි දන්නවා මොනවද මහ බැංකුව තමන්ගේ මොනවද සුරකුම්පත් වෙළඳාමේදී ඍජු වෙළඳුන් අවශ්‍ය වෙනවා. ඒ ඍජු වෙළඳුන් ක්‍රියාපදිත කළා තියෙනවා. ඒ සඳහා ගිණුම් පවත්වාගෙන යනවා. ඊළඟ සහභාගී වන ආයතන සඳහා එක් දින ණය පහසුකම් ලබා දී. ඒ කියන්නේ මේක ඇත්තටම වෙන්නේ PST එකෙන්. එහෙම නැත්නම් අපි පස්සේ කතා කරන ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවෙන් ඒ අය RTGS හරහා පහසුකම් සපයනට ගෙවීම් පියවීම් සඳහා පහසුකම් සපයනකොට එතකොට යම්කිසි සහභාගීත්ව ආයතනයකට අරමුදල් තිබුණ නැත්නම් එතනදී මොකද්ද කරන්නේ? ණය මුදලක් දෙනවා. ඒ ණය මුදල ලබා දෙන දේශීය කටයුතු දෙපාර්තමේන්තුව උදේ දුන්නොත් හවස ඒක පියවන්න. ඒකයි මෙතන කියන්නේ ආයතන සහභාගී වෙන ආයතන සඳහා එක් දින පහසුකම් සැපයි. ඉතින් මෙතන ඔයාලට තියෙනවා 7ක්. මේ 7න් 5ක්වත් අනිවාර්යෙන් හොඳටම මතක තියාගන්න ඕන. ඔයාලා මේ දෙපාර්තමේන්තුව ගැන හඳුන්වලා ඒකෙන් ප්‍රධාන 5ක් වගේවත් මතක තියාගන්න ඕන කරුණු කියනකොට. ඒතකොට ලකුණු 5ක් මේ වෙන් කරනවා දෙක දෙපාර්තමේන්තුවක් ගැන ලියනකොට. ඒ ගැන හැඳින්වීමක් දීලා මේකෙන් කාර්යයන් 5ක් විතර තියන්න පුළුවන්. එහෙනම් මේ තමයි දෙපාර්තමේන්තුව විසින් ඉටු කරන ලබන කාර්ය. හරි නේද? එතකොට මේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව ගැන තමයි අපි කතා කරේ. එහෙනම් මුදල් ප්‍රතිපත්තියට අදාළ ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීමත් රජයේ වාණිජ්‍ය බැංකුව හා ප්‍රාථමික වෙළඳුම් වෙනුවෙන් ජංගම ගිණුම් පහසුකම් පවත්වා ගැනීමත් දෙපාර්තමේන්තුව විසින් කරනවා. ඒ වගේම මේ විවට වෙළඳපොළ කටයුතු වාණිජ්‍ය බැංකුවල සංචිත නියාමනය රජය හා නියෝජිත ආයතන බැංකු කරුල මේ බැංකුවල බැංකුව රජයට කෙටි කාලීන අත්තිකාරම් ওই විදිහට අපිට පුළුවන් මේක මතක තියාගන්න. ඊළඟට ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. එතකොට ඉකොනොමික් රිසර්ච් ඩිපාර්ට්මන්ට් කියලා ගන්න. ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ඉකොනොමික් රිසර්ච් ඩිපාර්ට්මන්ට් ERD කියලා අපි කියනවා. ERD මහ බැංකුවේ කෙටි නම ERD. එතකොට ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. එතකොට මේකෙදි ඔයාලට මේ නමේම හැටියට මොකද ආර්ථික පර්යේෂණ. එතකොට මෙතනදී මම මතක් කරන්න ඕන මහ බැංකුව 1950 අගෝස්තු වල 28 පිහිටවනකොට ඒ පනතෙන්ම ඇති කරපු දෙපාර්තමේන්තු දෙකක් තිබුණා මුලින්ම. දැන් 50. ඒ දෙපාර්තමේන්තු දෙකෙන් එකක් තමයි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. අනිත් දෙපාර්තමේන්තුව තමයි බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒක අපි පස්සේ කතා කරනවා මේ මූල්‍ය පද්ධති ස්ථායීතා කාණ්ඩය යටතේ. එහෙනම් ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍රයේ තුල නිතර දකින්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඒක. මහ බැංකුව පිහිටුවීමේදීම හඳුන්වා දුන් දෙපාර්තමේන්තු දෙක නම් කරන්න. එහෙනම් එහෙම නම් කරන්න කිව්වොත් අපි දැන් දන්නවා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ
බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒක ඔයාලා සඳහන් කරගන්න. මොකද්ද මහ බැංකුව පිහිටවද්දිම ඇති කරපු දෙපාර්තමේන්තු දෙක ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවයි බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. හරි. නම් මේ දෙක තමයි පිහිටෙන්නේ. එතකොට මේකෙදි මේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව තුළ නොයෙකුත් ආර්ථික කටයුතු පිළිබඳව විශ්ලේෂණයන් පර්යේෂණයන් කෙරෙනවා. ඒ පර්යේෂණයන් ඒ විශ්ලේෂණයන්ගේ තොරතුරු මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය වෙතත් ඒ වගේම මහ බැංකුව තුළ තිබෙන විවිධ කමිටු වෙතත් ලබා දීම කරනවා. ඒ කමිටු වල නියෝජනය කිරීමක් වෙනවා මේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින්. මොකද ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්න. එහෙනම් මේකෙදි කියන ප්‍රතිපත්ති ඒ වගේම මෙතනදී මතක් කරන්න ඕන මම මේ ඉස්සරත් මතක් කළා තියෙනවා මේ ඔයගොල්ලන්ට මුදල් ප්‍රතිපත්තිය හා ආර්ථික මුදල් ප්‍රතිපත්තිය හා ෆිස්කල් ප්‍රතිපත්තිය ණයවැය ප්‍රතිපත්තිය අතර ගැටුමක් ඇති නොවන ආකාරයට පවත්වාගෙන යන්න ඕන කියලා. එහෙනම් ඒ වගේම මම එතනදී සඳහන් කරා ඒකට උදාහරණයක් විදිහට අයවැය ලේඛනය පිළියෙල කරන්න නොවැම්බර් වල කරන අයවැය ලේඛනය පිළියෙල කිරීමට ආර්ථිකයේ මේ ආර්ථික මූල්‍ය තත්ත්වය පිළිබඳ රහස්‍ය වාර්තාවක් ලබා දෙනවා කියලා මහ බැංකුව කාටද මුදල් අමාත්‍යවරයාට ඒකේ නම සැප්තැම්බර් 15 රහස්‍ය වාර්තාව. හරි. සැප්තැම්බර් 15 රහස්‍ය වාර්තාව. එහෙනම් මේ වාර්තාව ලබා දීමට කටයුතු කරන්නේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. ඊළඟට ගත්තාම මහා බැංකු වාර්තාව අනෙකුත් දෙපාර්තමේන්තු වල contributions එකතු කරලා මේකත් නිකුත් කරනු ලබන්නේ මේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. ඉතින් ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන දවන වාර්තා දෙකක් මූලික වශයෙන් කිව්වොත් මොකද්ද? බැංකු වාර්තාව වාර්ෂික වාර්තාවයි සැප්තැම්බර් 15 රහස්‍ය වාර්තාව. මතකද? ඒක මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන ප්‍රධාන වාර්තා දෙකක් කිව්වත් හරි නැත්නම් ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන වාර්තා දෙකක් කිව්වත් හරි එහෙනම් අපිට කියන්න පුළුවන් මහ බැංකු වාර්ෂික වාර්තාව සහ සැප්තැම්බර් 15 රහස්‍ය වාර්තාව. එන එකක් මතක තියාගන්න. එහෙනම් දැන් අපි බලමු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් සැකසීමට හා ඒ කියන්නේ කවුද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් සකසන්නේ? මුදල් මණ්ඩලය. එහෙනම් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් සැකසීමට හා මහ ජනතාවට තොරතුරු ලබා දීමට දත්ත මෙතන දාගන්න පිළියෙල කිරීම සහ තොරතුරු ලබා දීමට දත්ත පිළියෙල කිරීම සහ මුදල් බැංකුකරණය ඇතුළු අනෙකුත් ආර්ථික විෂයයන් සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීම පිළිබඳ වගකීම දරනවා. එහෙනම් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් සැකසීමට ජනතාවට තොරතුරු ලබා දීමට දත්ත පිළියෙල කිරීමත් මුදල් බැංකුකරණය ඇතුළු අනෙකුත් ආර්ථික විෂයයන් සම්බන්ධයෙන් පර්යේෂණයන් පැවැත්වීම පිළිබඳවත් වගකීම දරනවා. ඒක හොඳට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. මොකද මේ දෙපාර්තමේන්තුව නිතර අහන්නේ. එහෙනම් දෙපාර්තමේන්තුවේ කාර්යයන් දිහා බැලුවොත් මුල් එක තියෙනවා මොකද්ද? මුදල් මණ්ඩලයට හා අධිපතිවරයාට ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සම්පාදනය කිරීමට දත්ත සකස් කිරීම හා පර්යේෂණ සිදු කිරීම. එනම් මුදල් මණ්ඩලයට හා අධිපතිවරයාට ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සම්පාදනය කිරීමට දත්ත සකස් කිරීම හා පර්යේෂණ සිදු කිරීම. අපි දැන් උදාහරණයක් විදිහට ගමු. දැන් මෑත කාලයේදී මුදල් ප්‍රතිපත්තිය ගොඩාක් ලිහිල් කරලා තියෙනවා. එහෙනම් අපිට ගණනය කරන්න පුළුවන්. බැංකුවල ණය දෙන සාමාන්‍ය පොලි අනුපාතික ගණනය කරන්න පුළුවන්. ඊළඟට ඒවල අඩුවීමක් වෙලා තියෙනවාද? මොනවාද දැන් අඩුම කියන්නේ මේකේ දෝලනය වැඩිම අනුපාතිකය හා අඩුම අනුපාතිකය මොනවද? ඊළඟට ණය ගලා යෑම කොපමණ ප්‍රමාණයකින් වැඩි වෙලාද? ඒ තොරතුරු
මේ දෙපාර්තමේන්තුව එක අංශ තියෙනවා. එතකොට ඒ අංශ වලින් මේ මූල්‍ය හා බැංකු ඒ අංශ සම්බන්ධයෙන් තොරතුරු රැස් කරන. අන්න ඒකට අපි කියනවා මොකද්ද මුදල් මණ්ඩලයට ඒවත් තොරතුරු ලබා දෙනවා. අපි හිතමු මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරනවා. නමුත් බැංකුව විසින් සැලකිය යුතු ලෙස ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරලා නැහැ. එහෙනම් ඒ පිළිබඳව තොරතුරු එකතු කරලා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ මුදල් මේ මණ්ඩල පත්‍රිකාවක් ඒ කියන්නේ දෙපාර්තමේන්තුව තමන්ගේ ඒ තොරතුරු මුදල් මණ්ඩලයට ලබා දෙන තොරතුරු පත්‍රිකාවක් එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂන්ස් ඔස්සේ මේ මුදල් මණ්ඩල සමාජිකයින්ව අධිපතිවරයා ඇතුළත්ව මේ මොකක්ද දැනුවත් කිරීමක් කරනවා. එහෙනම් මේ දැනුවත් කිරීමක් කෙරුවොත් එතකොට අන්න ඒ සම්බන්ධයෙන් පුළුවන් මුදල් මණ්ඩලයට තීරණ ගන්න. එතකොට කියන්න පුළුවන් එහෙනම් බැංකු ස්වේච්ඡාවෙන් මේක අඩු කරන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? යම් සර්කියුලර්ස් කියලා කියනවා. චක්‍රලේඛ කියලා කියනවා. චක්‍රලේඛයන් නිකුත් කරන්න ඕන. අනිවාර්යෙන් මේ පොලි අනුපාතික මේ මට්ටමට ගේන්න. දැන් අර පහුගිය කාලේ කිව්වා රුපියල් 50000ක් දක්වා ක්‍රෙඩිට් කාඩ් සීමාවක් තියෙනවා නම් ඒ සඳහා කළ යුත්තේ 15%ක පොලි පමණයි. නම් මහ බැංකුව ඒවා මුදල් මණ්ඩලය ඒවා ඒ තීරණය අරන් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ඔස්සේ තමයි බැංකු වලට දැනුම් දෙන්නේ. නමුත් ඒ තීරණය ගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. අන්න ඒකයි මෙතනදී කියන්නේ. ඊළඟට අපි හිතමු මේ විදිහට ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කෙරුවට ණය ගලා යාම වැඩි වෙලා නැහැ. වෙළඳපොලේ ගොඩාක් ද්‍රවශීලතාව තියෙනවා. ඒ ද්‍රවශීලතාව ගෙනල්ලා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් වල මේ බැංකු හැමදාම වගේ ගෙනල්ලා දානවා. මහ බැංකුවේ පිරිවැයත් වැඩි වෙනවා. එහෙනම් එතකොට තීරණයක් ගන්න පුළුවන් හොඳයි. එහෙනම් මේ විදිහට දැන් අපි මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරලා මේ මුදල් ගලා යාම වැඩි කරන්න ආර්ථිකයට මුදල් ගලා යාම වැඩි කරන්න තීරණය කරලා තියෙන්නේ ණය දීම් වැඩි කරන්න. ඒක වෙන්නේ නැහැ. ගෙනල්ලා SDF වල දානවා. නැත්නම් නිත්‍ය තැන්පතු පහසුකම් වල දානවා. එහෙනම් ඒක මේ සීමා කරන්න ඒක ලිමිට් කරන්න මහ බැංකුව චක්‍රලේඛයන් නිකුත් කරනවා. මාසකට දවස් 4ක් විතරයි මේ විදිහට මුදල් දාන්න පුළුවන් එක බැංකුවක. අනිත් ඒවා දාන්න බෑ. එහෙනම් බැංකු නිතනින්ම පෙළඹෙනවා ණය ලබා දෙන්න. අන්න ඒ වගේ තීන්දුව තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. එහෙනම් ඒකයි අපි කිව්වේ මුදල් මණ්ඩලයට හා අධිපතිවරයාට ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සම්පාදනය කිරීමට දත්ත සකස් කිරීම හා පර්යේෂණ සිදු කිරීම කරනවා. මම හිතන්නේ ඒක ඔයාලට තේරෙන්න ඇති කියලා. මුදල් මණ්ඩලයට අධිපතිවරයාට ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්පාදනය කිරීමට දත්ත සකස් කිරීම පර්යේෂණ සිදු කිරීම. ඊළඟට ආර්ථික හා මිලස්ථායීතාව පවත්වා ගැනීමට දූරදර්ශී ක්‍රියාමාර්ග ගැනීමට දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වර්ධනයන් සමීපව අධීක්ෂණය කිරීම. එහෙනම් ආර්ථික හා මිලස්ථායීතාව පවත්වා ගැනීම දූරදර්ශී ක්‍රියාමාර්ග ගැනීම. අපි හිතමු උදාහරණයක් විදිහට අපි හිතමු දැන් ලෝකයේ හැම මහ බැංකුවක්ම තමන්ගේ පොලි අනුපාතික වැඩි කරන. හැම මහ බැංකුවක්ම මගේ වැඩි කරන. අපි වැඩි නොකර වුණොත් මොකද්ද වෙන්නේ? එහෙනම් විදේශීය ආයෝජන මෙරටට ගෙන්ව ගන්න අමාරුයි. ඇයි? විදේශීය ආයෝජන යන්නේ පොලි අනුපාතික ප්‍රතිලාභ මත නම්. අපේ බැදුම් කරවල ආයෝජනය කරන්න නම් අපි ඉහළ පොලි අනුපාතික අපිත් දෙන්න ඕන. නැත්නම් මොකද්ද වෙන්නේ? මෙහි තියෙන සුරක්කුම් පත්‍ර ද්විතීයික වෙළඳපොලේ විකුණලා අර මුදල් අරන් ගිහිල්ලා පොලි අනුපාතික ඉහළ රටේ ආයෝජනය කරනවා. මේ කිව්වේ එක උදාහරණයක්. එහෙනම් අපිට අනෙකුත් මහ බැංකු අනුගමනය කරන ප්‍රතිපත්ති වලින් බාහිර වෙන්න බෑ. මොකද හේතුව එතකොට අපිට විදේශීය ආයෝජන ඒ වගේ දේවල් වලට බලපානවා. ඒකින්ද අපි සාර්ව ආර්ථික තත්ත්වයන් පිළිබඳව විශ්ලේෂණය කරලා ඊළඟට විදේශීය මහ බැංකු මොන වගේ කුමන පියවරයන් ගන්නවද මේ සාර්ව ආර්ථික තත්ත්වයන්ට අදාළව දැන්
COVID-19 හින්දා මොකද්ද වෙලා තියෙන්නේ හැම මහ බැංකුවක්ම තමන්ගේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරලා තියෙනවා. එතකොට එහෙම වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුවත් මේ විදිහට ලිහිල් කරලා ආර්ථික වර්ධන අරමුණු ළඟා කරගන්න අවශ්‍ය විදිහට කටයුතු කරනවා. අන්න ඒකයි අපි ගන්නෙ සාර ආර්ථික වර්ධනයන් සමීපව අධීක්ෂණය කළා ඒවත් මුදල් මණ්ඩලයට හා අධිපතිවරයාට වාර්තා කරනවා. ඊළඟට අපි වෙනම කරන්න තියෙන ගොඩාක් ආකර්ශනීය මාතෘකාවක් තියෙනවා. මෙතන නව්‍යශීලී කියලා තියෙන නව්‍යශීලී නෙමෙයි නම්‍යශීලී 2020 එහෙම නැත්නම් 2020 දී නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය සඳහා පූර්ණ පෙරදැක්මක් සකස් කිරීම. ඒ කියන්නේ ශ්‍රී ලංකාව අනුගමනය කරපු මුදල් ප්‍රතිපත්ති ගත්තොත් අපි ඒවා මේ මාතෘකාවෙදි කතා කරනවා. මේ මාතෘකාවෙදිත් මම නිකන් කෙටියෙන් හැඳින්වීමක් කරුවොත් මේ වගේ කරුණක් මේකේ තියෙනකොට ඔයාලට මතක තියාගන්න ලේසි වෙන්න අපි ගත්තොත් 1977 දක්වා අපි අනුගමනය කරේ මහ බැංකුව පිහිටපු දා ඉඳන්ම මුදල් ප්‍රතිපත්ති අපි ඉලක්ක කරේ ගොඩක් විනිමය අනුපාතික ප්‍රතිපත්තියත් එක්ක. කියන්නේ විනිමය අනුපාතිකය මේ ස්ථායී එකක් වුණා. ඒ කියන්නේ ස්ථාවර විනිමය අනුපාත ප්‍රතිපත්තියක් තමයි මහ බැංකුව අනුගමනය. ඉතින් අපේ මුදල් ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක කරේ විදිහට ගොඩක් වෙලාවට මුදල් සැපයුම ඒ අනුව වෙනස් නොවන නිසා විදේශීය භාණ්ඩ ගෙන්වන භාණ්ඩවල මිල උඩ කියන්නේ ඉහළ පහළ ගියේ විදේශ රටවල් වල උද්දමනයට සාපේක්ෂව. නැතුව රටේ මුදල් සැපයුමට විනිමය අනුපාතිකය තුලින් බලපෑමක් ඇති වුණේ නැති නිසා. එතකොට ඊට පස්සේ 77න් පස්සේ අපි 80 වගේ ගත්තාම 80 දී අපි මුදල් සමස්තයන් ඉලක්ක කිරීම කියන එක අපි ක්‍රියාත්මක කරා. මුදල් සමස්තයන් කියන එක අපි අදහස් කරන්නේ අපි පුළුල් මුදල් සැපයුමේ වර්ධනය ගැන බලලා ඒ විදිහට මූර්ත නිෂ්පාදනයක් වෙනවද කියලා බලලා ඒ අනුව උද්දමනකාරී බලපෑම් ඇති වෙනවද කියන එක කියලා බලන එක අපි මේ මාතෘකාව ගැන කතා කරනකොට දීර්ඝව කතා කරනවා. එහෙනම් ඉස්සරම විස්තර විනිමය අනුපාතය ඊළඟට මුදල් සමස්තයන් ඉලක්ක කිරීම කියන එක. ඊට පස්සේ අපි 80 දී තමයි පටන් ගත්තේ. නමුත් පසු කාලීනව අපි 2017 දී ඒක යල් පැන ගිය ක්‍රමයක් කියලා තීරණය කරා. අපි ගත්තොත් එහෙම ඒකේ අතීතය ගැන බලනකොට ඒක 80 දී විතර කැනඩා මහ බැංකුව අධිපතිවරයා කියලා තියෙනවා 80 දී අපි බාර ගන්න කාලෙම යාගේ පරිශ්‍රණයකින් යා කියලා තියෙන ප්‍රසිද්ධ ප්‍රකාශනයක් ඒක මුදල් සමස්තයන් අපිව හැරදා ගොස් ඇති නමුදු අපි තවමත් මුදල් සමස්තයන් හැරගොස් නැත කියලා. කියන්නේ යා දැක්කේ මුදල් සමස්තයන් අපිව දාලා ගිහිල්ලා කියලා. ඒ කියන්නේ ඒක තව දුරටත් පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි. ඒ කියන්නේ මුදල් ප්‍රතිපත්ති උපකරණ සහ මේ මුදල් සමස්තයන් අතර තියෙන සම්බන්ධතාව දුරස් වෙලා. ඒකට එහෙම ගත්තාම එහෙනම් අපි අනුගමනය කරා ස්ථාර විනිමය අනුපාත ක්‍රමය, ඊළඟට මුදල් සමස්තයන් ඉලක්ක කිරීම, ඊළඟට 2017 ඉඳන් අපි කියනවා වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ මුදල් සමස්තයන් ඉලක්ක කිරීමයි මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයයි කියන එකේ මිශ්‍ර වෙච්ච එකක් තමයි 2017 සිට අනුගමනය කරේ. ඊට පස්සේ 2020 දී අපි සම්පූර්ණයෙන්ම නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයට යනවා. නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයක් කියලා කියන්නේ අපිට තනි අංකයක් ඉලක්කයක් වෙනුවට යම් අන්තරයක් රේන්ජ් එකක් තෝරගන්නවා. අපි ශ්‍රී ලංකා මහ බැංකුව තෝරන් තියෙනවා 4ත් 6ත් අතර මැදි කාලීනව අපේ උද්දමනය අපි හසුරවනවා කියලා. කෙටි කාලීනව මේක ඉහළ පහළ යන්න පුළුවන්. නමුත් මැදි කාලීනව අර රේන්ජ් එකේම තියාගන්න. ඒකට අපිට ඉස්සර අපි උද්දමනයේ දිහා බැලුවේ මුදල් සමස්තයන් ඉලක්කකරණයේ යටතේ අතීතය ගැන දිහා බලලා උද්දමනයේ තිබුණාද කියලා. එහෙම නෙමෙයි මේකෙදි අපි බලන්නේ මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයේ ඔස්සේ ඉදිරිය දිහා බලන්න. එතකොට උද්දමන අපේක්ෂා කියන. අනිත් එක මහ බැංකුව බොහොම මහ ජනතාව සහ මහ බැංකුව අතර තියෙන පරතරය. ඒ කියන්නේ මහ බැංකුව ගනු ලබන තීරණ
මහ ජනතාවට නිරාවරණය කරනවා. ඒ කියන්නේ හැම මුදල් ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගන්න මුදල් මණ්ඩල රැස්වීමකටම පස්සේ මාධ්‍ය සඳහා මහ බැංකුවේ ඉහළ කළමනාකරණය සහභාගී වෙලා ඇයි මේ මුදල් ප්‍රතිපත්ති තීරණය ගත්තේ එයට පසුබිම් වුණු හේතු ආදිය කියලා එතකොට ජනතාවට පැහැදිලි කිරීමක් sannivedanaya කරනවා. නෑ එතකොට මහ ජනතාව හිතන විදිය සහ මහ බැංකුව හිතන විදිය කියන එකේ පරතරය පුළුවන් තරම් අඩු කරනවා. එතකොට තමයි අර උද්දමන අපේක්ෂා පිළිබඳව මහ ජනතාවගේ මහ බැංකුවේ ඒ අපේක්ෂා වල පරතරය ගොඩක් අඩු වෙනවා. අපි ඉස්සර ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට උනත් මතක ඇති. ඒකට කවුරුවත් විශ්වාස කරන්නේ නැති කාලයක් තිබුණා මහ බැංකුව කියන උද්දමනය සහ ජනතාව කියන උද්දමනය. හිතන උද්දමනය. නමුත් මේ වගේ නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන්නේදී වඩාත් මහ ජනතාව සහ මහ බැංකුව කියන දෙපාර්ශ්වයේම මේ පරතරය මේ තොරතුරු පරතරය ඉතා අඩුවෙන් පවත්ත ගන්නවා. ඒ අයට හැම දෙයක්ම හෙළිදක්වීම නිසා මේ දෙගොල්ල අතර තියෙන පරතරය ගොඩක් අඩු වෙනවා හිතන ආකාරය. අන්න ඒ වගේ ක්‍රියාදාමයක් තමයි නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන්නේ. අපිට මැදි කාලීනව බලාපොරොත්තු වෙන 4-6 අතර පවත්වාගෙන. එහෙනම් පූර්ණ පෙරදැක්ම සකස් කිරීම කියන එක ඒකයි මෙතනදී අදහස් කරන්නේ. ඒකට මහ බැංකුවේ ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ මිලස්ථායිතාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් විශාල වගකීමක් තියෙනවා. කියන උද්දමනය සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒතර එහෙනම් ඒක සඳහා මේ 2020 දී අපි සම්පූර්ණයෙන්ම නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා පූර්ණ පෙරදැක්ම සකස් කිරීම ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරලා තිබුණා. ඊළඟට ගත්තොත් අයවැය මම කතා කරා අයවැය ලේඛන සකස් කිරීම සඳහා එස්ටිමේට් කියලා මේ printing mistake එක සැප්තැම්බර් 15 වාර්තාව කියලා හදාගන්න. සැප්තැම්බර් 15 රහස්‍ය වාර්තාව කියලා හදාගන්න. සැප්තැම්බර් 15 රහස්‍ය වාර්තාව ඉදිරිපත් කිරීම මේ ගැන ඉස්සෙල්ලා කතා කරා. අයවැය ලේඛනය සකස් කිරීමට සැප්තැම්බර් 15 වාර්තාව ඉදිරිපත් කිරීම. එහෙනම් මේක මුදල් අමාත්‍යවරයාට රටේ ආර්ථික තත්ත්වයේ කන්සාර ආර්ථික තත්ත්වයේ මූල්‍ය තත්ත්වයේ ආදී පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා ලබා දෙන වාර්තාව. එතකොට මුදල් අමාත්‍යවරයා තමන්ගේ අයවැය ලේඛනය සකස් කරනකොට මේ තොරතුරු සැලකිල්ලකට ගන්නවා. ඊළඟට ප්‍රතිපත්තිමය පර්යේෂණවල නිරත වීම හා දැනුම බෙදා ගැනීම. ඒ කියන්නේ අර පොලිසි රිසර්ච් කියන එකයි ප්‍රතිපත්තිමය පර්යේෂණ කියන්නේ. ඒ පර්යේෂණ සිදු කිරීම දැනුම බෙදා ගැනීම කියන්නේ යම් වාර්තාලි දක්වලා ඒ දැනුම අනිකුත් අයටත් ලබා දීමට කටයුතු කිරීම. ව්‍යවස්ථාමය ප්‍රකාශනය මෙතන ගන්න ව්‍යවස්ථාමය ප්‍රකාශනය හා දත්ත තොරතුරු බෙදා ගැනීම කියන්නේ මෙතන ව්‍යවස්ථාමය ප්‍රකාශනය කියන්නේ මහ බැංකු වාර්ෂික වාර්තාව කියන එකයි මෙතනදී අදහස් කරන්නේ. එහෙනම් වාර්ෂික වාර්තාව පිළියෙල කිරීම කියන්නේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට ව්‍යවස්ථාමය කියන්නේ constitutional ව්‍යවස්ථාමය වශයෙන් පැවරෙන කාර්යයක්. ඒකයි එනම් මහ බැංකු ප්‍රකාශනය හා දත්ත තොරතුරු බෙදා ගැනීම කියන්නේ ඒ වාර්තාව තුළ උනත් සියලුම තොරතුරු ඇතුළත් වෙනවා. ඊළඟට ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වා ගැනීම කියලා කියනවා. එතනින් අදහස් කරන්නේ IMF කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වැනි ආයතන සමග සමීප සම්බන්ධතා පවත්වා ගැනීමෙන් ඒ තොරතුරු බෙදා හදා ගැනීමත් ලෝකයේ නව්‍යතාවයන් පිළිබඳව දැනුවත් වීමත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරනවා. එහෙනම් දැන් ආර්ථික හා මිලස්ථායිතා කාණ්ඩය යටතේ අපි දන්නවා DOD එක නැත්නම් දේශීය කටයුතු දෙපාර්තමේන්තුවත් ERD එක නැත්නම් ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්ුත් යම් තොරතුරු දන්නවා. මෙය හොඳ මතක තියාගන්න ඕන මේකේ කාර්ය සහ මේකෙන් කියන්නේ දෙපාර්තමේන්තුව ගැන කෙටි හැඳින්වීමක් මේ විදිහට කරන්නත් ඒ කාර්යයන් 5ක් මතක තියාගන්නත් මේ දක්වා එකෙන්
ආවද ගැටලු මේ දක්වා කියපු දෙපාර්තමේන්තු දෙකෙන් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. කාටවත් ගැටලු නැද්ද? එහෙනම් ආර්ථික හා මිල ස්ථායීතා කාණ්ඩයට ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව International Operations Department කියන එක. International Operations Department IOD කියලා මේකට කියනවා. IOD කියලා. මේ දෙපාර්තමේන්තුව ගැන අපි ඉස්සෙල්ලා කතා කරනවා නම් අපි දන්නවා ජාත්‍යන්තර සංචිත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මේ දෙපාර්තමේන්තුව. ඒක නිසා මේ දෙපාර්තමේන්තුවට තියෙනවා ඩීලින් රූම් එකක්. එහෙම නැත්නම් මේ රටේ සංචිත විදේශීය රටවල් වල ආයෝජනය කිරීම කටයුතු කරන්න ඩීලින් රූම් එකක් තියෙනවා. එතකොට ඊළඟට තියෙනවා දේශීය විදේශ විනිමය වෙළඳපොළ කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරලා විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන මංශයක් තියෙනවා. අන්න ඒ වගේ අන්ත තියෙනවා. එතකොට මේ දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම දාලා තියෙන නිල සංචිත කළමනාකරණය පිළිබඳ වගේ. ඕනනම් ඔයාලට මෙතන දාගන්න පුළුවන් නිල විදේශ සංචිත කළමනාකරණය පිළිබඳ වගකීම හා විනිමය අනුපාතිකය කළමනාකරණය කිරීම නැත්නම් විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් තොරතුරු රැස් කරන දෙපාර්තමේන්තුවක් මේක. එතකොට මේ ගත්තාම දැන් මම අහනවා ඔයාලට මේක මං හිතන්නේ අපි සංචිත කළමනාකරණ කාර්යයත් මේක කතා කරලා තියෙනවා. එතකොට මොකක්ද ඇයි මේ සංචිත පවත්වගෙන යන්නේ? කවුරු හරි කියන්නේ ඇයි රටකට සංචිත අවශ්‍ය වෙන්නේ ඇයි? නැත්නම් මම ඔය කතා කරන ඔයගලන්ට නිදිමතත් ඇති බලන්න මතක් කරලා කියන්න බලන්න මොකටද නිල සංචිත කළමනාකරණය නැත්නම් රටකට නිල සංචිත අවශ්‍ය වන්නේ ඇයි? ප්‍රධාන කාරණා තුනක් කියන්නේ රටේ හදිසි ආනයන මූලනයට හරියටම හරි එකක් කිව්වා හදිසි ආනයන මූල්‍යණය කරන්න හරියටම හරි දෙක තව කෙනෙක් කියන්නේ දෙක විනිමය අනුපාතය අධික උච්චාවචනයන් හරියටම හරි විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්වන්න දේශීය විදේශ විනිමය කටයුතු වලට මැදිහත් වීම කරා. ඒ කියන්නේ විනිමය අනුපාතිකය ඉහළ යනවා නම් නිල සංචිත බැංකු පද්ධතියට විකුණලා ඒක අඩු කරනවා. සංචිත ගොඩක් කියන්නේ විදේශ විනිමය ගොඩක් ඇවිල්ලා විනිමය අනුපාතිකය ගොඩක් පහළ යනවා නම් ඒ අධික සංචිත ප්‍රමාණය මහා බැංකුව මිලට අරගෙන රුපියල් වෙළඳපොළ දෙනවා. එතකොට විනිමය අනුපාතිකය අවශ්‍ය මට්ටමට උඩට දානවා. එහෙනම් ඒකට අපි කියනවා ඉන්ටර්වෙන්ෂන් කියලා. එහෙනම් එහෙම ඉන්ටර්වෙන්ෂන්ස් කරන්න නම් අවශ්‍යයි මේ සංචිත. තව කෙනෙක් කියන්න අන්තිම එක කියන්න තව ගොඩක් තියෙනවා මූලික තුනක් මම කිව්වේ. ප්‍රධානම එක විදේශ ණය වාරිකයි පොලි විදේශීය ණය හා වාරික ගෙවීමට බොහොම හොඳයි ඔයාලා බලලා තියෙනවා විදේශීය ණය හා වාරික ගෙවීමට. එනම් මේ නිල සංචිත අපි පවත්වාගෙන යන්නේ මොනවටද? හදිසි ආනයන මූල්‍යණය කරන්න, විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්ව ගන්න, දේශීය විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් වීම සිදු කරන්න, ඊළඟට විදේශීය ණය සහ පොලි මූල්‍යණය කිරීමට.
ඔය කාරණා තුනට ප්‍රධාන වශයෙන් පවත්වාගෙන යනවා. එහෙනම් ඒ බලන්න ඒකම කියන්නේ මේ සංචිත සමන්විත වන්නේ මොනවයින්ද? මාධ්‍යම් ප්‍රභවයන් මොනවද? සංචිත සමන්විත වන්නේ ප්‍රධාන ඒවා රත්තරන් කියන්නේ රත්තරන් වල ඔව් මුදල් වෙළඳපොළ උපකරණ මං කිව්වා money market instruments කියලා. මුදල් මම මේ මතක් කිරීමක් කරන්නේ money market instruments නැත්නම් මුදල් වෙළඳපොළ උපකරණ. ඊළඟට ස්ථාවර ප්‍රතිලාභ ලබා දෙන සුරැකුම් fixed income securities කියලා අපි කියනවා. හරි fixed income securities කියලා. ඊට පස්සේ අවසානයේක හරි ලේසි මොනවද? රත්තරන්. ඔන්න ඔය ප්‍රභවයන් තුන යටතේ විදේශීය මුදල් වලින් විදේශීය භාණ්ඩාගාර බැඳුම් කර වලින් වෙනත් බැංකුවල තැන්පතු විදිහට නේද අන්න ඒ විදිහට තමයි මේ සංචිත පවත්වන්නේ. ඉතින් මේ සංචිත කළමනාකරණයේදී දැන් මේක කියන විදේශ සංචිත කළමනාකරණය. දැන් මේ විදේශ සංචිත කළමනාකරණයේදී ලාභයට මුල් තැන දෙන්නේ. මුල් තැන දෙන්නේ මොකේටද? මේ සංචිත අඩුවීමකින් තොරව පවත්වගෙන. ඒ කියන්නේ මේ සංචිත කොයි හරි ආයෝජනය කරලා ඒක නැවත අපිට අය කරගන්න බැයි නම් විශාල පාඩුවක්. මහ බැංකුවක අපි කොච්චර ලාභ ඉපුවත් අපි කියන්න පුළුවන් ලෝකේ අපි මේ ගත්තොත් එහෙම සාමාන්‍ය ගත්තොත් 3%යි. නමුත් අපි ඉපයුවා 5% කියලා. නමුත් එච්චර උපයලත් යම් ඩොලර් මිලියනයක් අපි හිතමු මිලියන 10ක් විතර අපි හොඳටම මේ කළමනාකරණය කරා. නමුත් 1 මිලියන 10 මිලියන 100ක් පාඩුවක් වුණොත් ඒක මහ බැංකුවේ කීර්ති නාමයට රෙපියුටේෂන් රිස්ක් එකට විශාල බලපෑමක්. ඒක නිසා මහ බැංකුව මේ සංචිත කළමනාකරණයේදී ඉතා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙනවා ණය අවදානම ක්‍රෙඩිට් රිස්ක් කියන එක පාලනය කරගන්න. මේක මේ ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍රය තුල දෙවෙනි ප්‍රශ්නේ ගිනුම් අංශයට මේ අවදානම් කළමනාකරණය කියන එක අහනවා. ඒක නිසා මම ඒකෙදි මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොටත් මම මේක සටහන් කරනවා. ඒක නිසා මෙතනදී ඔයාලා දැනගන්න ඕන විදේශ සංචිත කළමනාකරණයේදී මූලිකම වැදගත්කම දෙන්නේ ප්‍රාග්ධනයට හීන නොවන විදිහට. ඒ කියන්නේ කැපිටල් ප්‍රිසර්වේෂන් කියලා කියන්නේ ප්‍රාග්ධනය ඌන නොවන විදිහට තියාගන්න, ඒ කියන්නේ අඩුවීමක් තොරව පවත්වා ගන්න. ඊට පස්සේ ද්‍රවශීලතාව පවත්වා ගැනීමටත් ඊට පස්සේ මේ දෙකම ඉෂ්ට කරගත්තට පස්සේ අතිරික්ත අරමුදලක් තියෙනවා නම් ආයෝජනය කළ ලාභ ලබා ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි සැමට නෙමෙයි එතන හදාගන්න සුමට ක්‍රියාකාරීත්වයේ තහවුරු කිරීම සඳහා එය අධීක්ෂණය කිරීම. එහෙනම් දේශීය විදේශ විනිමය වෙළඳපොළේ සුමට ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ මොකද්ද? මේ අපි මේ ඔයාලා මතක් කරපු විදේශ විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් ඇති නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට ඒක තහවුරු කරන්න අධීක්ෂණය කරනවා. ඒ කියන්නේ මේ දේශීය ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ වෙනම කම්පියුටර් එකක තියෙනවා. ඒක ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නවා. හැම පැය කාලෙන් කාලෙටම බැංකුව විසින් දැන් යන විනිමය අනුපාතිකය මොකක්ද කියලා ගැනුම් අනුපාතිකය විකුණුම් අනුපාතිකය කියලා සටහන් කරනවා. ඒවා තුළින් මේක නිරීක්ෂණය කරනවා විනිමය අනුපාතිකයේ උච්චාවචනය වෙනවද කියලා. එතකොට අන්න ඒකට දේශීය විදේශ විනිමය වෙළඳපොළේ සුමට ක්‍රියාකාරීත්වයේ තහවුරු කිරීම සඳහා එය අධීක්ෂණය කිරීම. එහෙනම් එතන හදාගන්න සුමට කියන එක. ඊළඟට සංචිත කළමනාකරණ පද්ධතිය පරිපාලනය කිරීම. ඒකට කියනවා Treasury Management System කියලා. TMS කියලා දාලා තියෙන එකයි.
සංචිත කළමනාකරණ පද්ධතිය පරිපාලනය කිරීම. ඒ කියන්නේ මේකෙන් තමයි මේක විශාල වටිනාකම් වලින් යුතු ගනුදෙනු තමා සංචිත කළමනාකරණයේදී සිදු වෙන්නේ. අපි හිතමු අපි සිංගප්පූරු ආයෝජනය කරනවා, එංගලන්තේ නේද? ඇමරිකාවේ රටවල් වල ආයෝජනය කරනවා. ඒ ආයෝජනය කරනකොට යම් අයථා ගනුදෙනු ඒ වගේ සිද්ධ වෙන්න බෑ. ඒවා අපි මෙහෙයුම් අවදානම් කියලා තියෙනවා. ඒව ඇති නොවන පරිදි මේ සංචිත කළමනාකරණ පද්ධතිය තුළනුත් පාලනයක් තියෙනවා. ඩීලර් කෙනෙක්ට දැන් ගනුදෙනු කරන පුද්ගලයෙක්ට තියෙන ලිමිට් තියෙනවා. එයාට සීමාවක් තියෙනවා ගනුදෙනු කරන. එතකොට මේ අපි ගෙවීම් කරන්න නම් අර තුන්වෙනි පාර්ශවයෙන් අපි විකුණපු හරි ගත්ත හරි ඒ පාර්ශවයෙන් වෙනම එන්ඩෝන මේ තහවුරුවක් කන්ෆර්මේෂන් එකක්. අන්න එහෙම ඒ වගේ මේ වැඩ බෙදිලා තියෙනවා. ඒ කියන්නේ TMS එක ගත්තාම ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට, ඊළඟට අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවට, ඊළඟට ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුවට. ඒ තුනටම එක එක වෙන වෙන මේ මුරපද අපි පාස්වර්ඩ් කියලා තියෙනවා. ඒ වයින් තියෙනවා එකට යන්න. ඒ ඔක්කොම දේවල් උන් නැත්නම් මේ පේමන්ට් එක සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් ගෙවීම් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් කරන්න මේ TMS සංචිත පද්ධතිය පරිපාලනය කිරීමේ වගකීම පැවරෙන්නේ මේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට. ඒකේ කාර්යයන් 5 අපි මතක තියාගන්න ඕනේ මේ විදිහට. එහෙනම් විදේශ සංචිත කළමනාකරණ, ඊළඟට ඉන්ටර්වෙන්ෂන්ස් කරන එක, TMS එක පරිපාලනය කරන කෙනෙක් ඇඩ්මින් කරන්නේ මේ විදිහට. සංචිත කළමනාකරණ පද්ධතිය පරිපාලනය කිරීම. ඊළඟට ආයෝජන කටයුතු විශ්ලේෂණ හා පහසුකම් සැපයීම. ඒ කියන්නේ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් නැවත නැවත සොයලා බලලා ඒ තොරතුරු රැස් කරලා ඒවා පිළිබඳව වාර්තා පවා කළමනාකරණයට දන්වමින්, එතකොට මේකට තියෙනවා ජාත්‍යන්තර කටයුතු ජාත්‍යන්තර සංචිත කළමනාකරණයේදී කමිටු පද්ධතියක් තියෙනවා. ඒ කමිටු වලට වාර්තා සපයන්න ඕන. මොනවත් මේවයි මොන තත්ත්වයක් ඉදිරියේදී තියෙන්නේ. අන්නේ ඒවා විශ්ලේෂණ පහසුකම් සැපයි. ඒ වගේම මූල්‍ය නොවන අවදානම් අධීක්ෂණය කියලා කියන්නේ මේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ මූල්‍ය අවදානම් වලටත් මූල්‍ය නොවන අවදානම් වලටත් තියෙනවා. මූල්‍ය නොවන අවදානම් කියන්නේ යම් වංචා සහගත තත්ත්වයන් අපි දන්නවා මොනවද මිනිස්සුන්ගේ සිස්ටම්ස් වලින්, ඊළඟට ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් අපි අභ්‍යන්තර පරිපාලන කටයුතු වලින් හෝ වෙනත් බාහිර කරුණක් නිසා මේ වෙන්න පුළුවන් අලාභදායී තත්ත්වයන්ට අපි කියන මේ මූල්‍ය නොවන අවදානම් කියලා ඔපරේෂනල් රිස්ක් කියලා. ඒවත් අධීක්ෂණය කිරීම මේ දෙපාර්තමේන්තුවේ තියෙනවා. එහෙනම් විදේශ සංචිත කළමනාකරණය කිරීම, ඊළඟට විදේශ විනිමය වෙළඳපළ සුමට ක්‍රියාකාරීත්වයේ තහවුරු කිරීමයි අධීක්ෂණය කිරීම, ඊළඟට සංචිත කළමනාකරණ පද්ධතිය පරිපාලනය කිරීම, ආයෝජන කටයුතු විශ්ලේෂණ හා පහසුකම් සැපයීම, මූල්‍ය නොවන අවදානම් අධීක්ෂණය. එහෙනම් මේ සම්බන්ධයෙන් ඔයාලා මේ දෙපාර්තමේන්තුව ගැන බලනකොට වෙනම නැවත බලන්න අර සංචිත කළමනාකරණ කාර්යයන් ගැන. ඒ දෙකම එකතු කරලා බලනකොට වඩා හොඳ මතකයක් ඇති වෙයි. මොකද මේ දෙපාර්තමේන්තුව ගැන නිතර අහන දෙපාර්තමේන්තුව. ඒකයි මම වැඩියෙන් කතා කරේ මේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්. ඊළඟට සංඛ්‍යාන දෙපාර්තමේන්තුවත් එහෙමයි. එතකොට මේකෙදි කියනවා සමාජ ආර්ථික අපි දැන්ට කතා කරලා තියෙනවා දෙපාර්තමේන්තු දේශීය කටයුතු, ආර්ථික පර්යේෂණ, ඊළඟට ජාත්‍යන්තර මෙහෙයුම්, සංඛ්‍යාන. ඒක තමයි අපිට තියෙන්නේ අර මිල ස්ථායිතා කාණ්ඩයට අයත් දෙපාර්තමේන්තු. එහෙනම් ඒකෙන් ගත්තාම සමාජ ආර්ථික සංඛ්‍යාති සම්පාදනය කිරීම, ඒක සමාජයට يعني ආර්ථිකයට ඉන්න ආර්ථිකයක ඉන්න හැම පුද්ගලයෙක්ටම අවශ්‍ය කරන ඒ සංඛ්‍යාන සම්පාදනය කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම සහ පුරෝකථන. එහෙනම් ආර්ථික දත්ත සම්පාදනය කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම, ඇනලයිස් කරනවා සහ ෆෝකාස්ට් කරනවා, පුරෝකථනය කරනවා, සමීක්ෂණ මෙහෙයවීම පිළිබඳ වගකීම එනවා. එහෙනම් ඒකට තියෙනවා සංඛ්‍යාන සම්පාදනය, විශ්ලේෂණය, පුරෝකථනය හා සමීක්ෂණය මෙහෙයවීම පිළිබඳ වගකීම. එහෙනම් මේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවට තියෙනවා. එහෙනම් ඒ අතේ සමීක්ෂණ හා වෙනත් දත්ත මූලාශ්‍ර මගින් දත්ත තොරතුරු එකතු කරනවා. එහෙනම් මේ ආර්ථිකයේම තියෙන ඒ තොරතුරු රැස් කිරීම කරනවා. ඒකට
සාමාන්‍යයෙන් ඈතින් ගත්තාම දුෂ්කර ප්‍රදේශවල පවා ඒ තොරතුරු රැස් කරනවා. ඒවට ගුරුවරු අර ඒ වගේ යම් යම් රජයේ නිලධාරීන් හරහා ඒ අයට ඒ පහසුකම් සැලසීම තුලින් ඒ අය ඔස්සේත් මේ සමීක්ෂණ දත්ත තොරතුරු ලබා ගන්නවා. ඊළඟට ඒවා ලබාගෙන එක් එක් දර්ශක සම්පාදනය කිරීමත් සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් කරනවා. ඊළඟට ප්‍රධාන සාර්ව ආර්ථික විචල්්‍ය පුරෝකථනය කරනවා. ආර්ථික වර්ධනය මොකද්ද, නිමවුම් මට්ටම මොකද්ද, ඒ වගේ දේවල්. ඊළඟ දර්ශක ගත්තොත් ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශක වගේ ගොඩාක් දර්ශක සම්පාදනය කිරීම කරනවා. ඊළඟ මේ ගන්න තොරතුරු බෙදා හැරීම. ඊළඟ ප්‍රාදේශීය සංඛ්‍යාත ගණනය කිරීම. ඊළඟට ගෝලීය ශ්‍රේණිගත කිරීම වල ශ්‍රී ලංකාවේ ස්ථානය පිළිබඳ අවධානය. කියන්නේ ගෝලීය ශ්‍රේණිගත කිරීම කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම වල දන්නවා ශ්‍රී ලංකාවට නේද B+ වලින් නම් B වලට අඩු වෙනවා, ආයෙ වැඩි වෙනවා. ඔය වගේ ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ඒ අවශ්‍ය තොරතුරු සම්පාදන කිරීම කරනවා. කියන්නේ ඒ ණය මොනවද? ණය ශ්‍රේණිගත කිරීම කරන්නේ වෙනත් ආයතන. නමුත් ඒ අය සඳහා අවශ්‍ය දත්ත තොරතුරු සම්පාදනය කිරීමක් කරනවා. එහෙනම් දැන් ඔයාලට මොකද නැත්නම් ඉවර වෙනවා අපේ එක. දැන් ඔයාලට තියෙනවා මේකෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවද? විනාඩි 3ක කාලයක් තියෙනවා ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න. දැන් මේ දෙපාර්තමේන්තු 4 ආර්ථික හා මිලස්ථායිතා කාණ්ඩය. එහෙනම් ඒ යටතේ අපි කතා කරා දේශීය කටයුතු දෙපාර්තමේන්තුව, ඊළඟට ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව, ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තු 4. මෙතන මේ 4 සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. කාටවත් එහෙම ගැටලුවක් නැත්නම් අපි එහෙනම් අනිත් දවසේ පටන් ගමු. අපේ මේ මූල පද්ධති ස්ථායිතා කාණ්ඩය. ඒ වගේම මම ඉල්ලනවා ඔයාලට ප්‍රශ්න පත්‍ර බලලා මේ දෙපාර්තමේන්තු 2014 සැප්තැම්බර් ඉඳන් ගන්න ප්‍රශ්න පත්‍ර අරගෙන මේ දෙපාර්තමේන්තු කොච්චර ප්‍රමාණයක් අහලා තියෙනවද කියලා අඩුම තරමේ මාක් කරන්න. කළා ඒවට උත්තර සපයන්න. ඒකට මේක මතක හිටිනවා. ඒක නිකන් ඉන්න එපා. ඒ ප්‍රශ්න පත්‍ර අරගෙන ඒ ප්‍රශ්න පත්‍රවල මේ දෙපාර්තමේන්තු ගැන, මේ දෙපාර්තමේන්තු 4 ගැන අහලා තියෙන ඒවා ලියලා පුරුදු වෙන්න බලන්න. මේ ප්‍රශ්න පත්‍ර උත්තර වලට ලියන්න. ඒකට මේක මතක හිටිනවා. එහෙනම් මම අද ක්ලාස් එක නවත්තා. බොහොම ස්තුතියි.